ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, ඊරිත දවසේදී අපි සූදානම් වෙන්නේ උදෑසන කාලයේම සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරන්නට. අද ජනවාරි මාසයේ 30 වෙනිදා නව විවාහික වසරක් ලැබලා නොදැනීම මාසයක් ගෙවිලා ගිහිල්ලා නේද? ඔබට මතක ඇති අපි ජනවාරි මාසයේ ආරම්භයේදීම සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ පළමු වැඩසටහන ඔබට සමීප කළා. අද ඊයේ වගේ. ඉතින් මේ කාලය බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. අපි අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියලා හිතුවත් මේක ලොකු ආයුෂ ප්‍රමාණයක් කියලා හිතුවත් සංසාර ගමනත් එක්ක සංසන්දනය කරනකොට පුංචි ආයුෂ ප්‍රමාණයක් අපිට තියෙන නිසා අපේ ජීවිතයට ධර්මයට යොමු කරවන්න, ධර්මයේ මගින් අපේ ජීවිතය දියුණු කරගන්න, අපේ සංසාරික ගමන දියුණු කරගන්න අපි වහා කටයුතු කළ යුතුයි. ඒ නිසා පින්වත්නි, අද උදෑසන කාලයේ සිටම ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සත්‍යන්ත සීල භාවනා වැඩසටහන සමග සම්බන්ධ වන්නට. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මෙතෙන් සිට ඒ උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය උදා වෙනවා. අප කෙරෙහි මහත් කරුණා පෙරදැරිව පින්වත් ස්වාමින් වහන්සේ අද උදෑසනත් මේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් අද දවසේදී සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, ඒ වගේම සිල්වියා ගාත් මෑණියන්. ඒ පිරිස බලාපොරොත්තු වෙනවා ඩොමිනික් පුතුණුවන්ට ආශිර්වාද කිරීමට. ඉතින් මේ පින්වතුන්ගේ බලාපොරොත්තුත් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන උතුම් චේතනාවෙන් පින්වත් ඔබවත් ඒක රාශී කරගෙන අපි සීලමු දෙනා එකතු වෙලා පින්වත් ස්වාමින් වහන්සේට සාදු නාද දී ආරාධනා කරමු. අදත් අප කෙරෙහි මහත් කරුණා පෙරදැරිව මෙතෙන් සිට ඒ උතුම් වූ අනුශාසනාවන් සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලය සමාදන් වෙන්න කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන්
සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ ශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා උපකාර වෙත්වා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්නතුන් සූදානම් වෙන්නේ මේ උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ නවාංග ශාස්ත්‍රු ශාසනයට අයති ජාතක නම් වූ කොටසේ සඳහන් වන ජාතක කතාවක් සාකච්ඡා කරන්න. අපේ පින්වත් ශානක මතක් කළා වගේ විවාහාරික වර්ෂයක් ආරම්භ කරලා දැන් මාසයක් ගෙවිලත් අවසන් වේගෙන යනවා. සමහර වෙලාවට අපේ ජීවිත දිහා ගත්තහම මේ දවස් 30 අපි මුල් කරගත්තොත් මේ අවුරුද්ද ජනවාරි 1 වෙනිදා සමහරට කෙනෙක් මම මේ දේ කරනවා කියලා හිතන්නේ නැති. සමහරට ඒ කෙනාට එදා ඉඳලා හිතලා මේ 30 වෙනිදා වෙනකන් දවස් 29 ජීවත් වෙන්න බැරි වෙන්න ඇති. සමහරට එහෙම ජීවිත ගොඩාක් තියෙනවා මනුලවින් සමුගත්ත. ඒ වගේ තමයි සමහර වෙලාවට එහෙම හිතලා සමහර වෙලාවට නොසිතූ වෙලාවක ලෙඩ වෙලා මොකක් හරි අනතුරකටපත් වෙලා මේ වෙලාවේ නැගිට ගන්න බැරුව ඇඳකට වැටිලා බොහෝ අය ඇති. අනතුරකටපත් වෙලා ස්පිරිතාලේ ලෙඩ ඇඳකට වෙලා බොහෝ අය ඇති. ඕක තමයි අපේ ජීවිතයේ යථාර්ථය කියලා කියන්නේ. අපි කොච්චර දේවල් බලාපොරොත්තු වුණත් අපේ ජීවිතයේ ගත්තහම අපිට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හරියට කොයි වගේද තනකොළ අග තිබෙන පිනි බිඳුව වගේ කියලා. තනකොළ ගහාග තියෙන
පිනි බිඳුව උදෑසන හිරු පායලා හිරු මෝරණවත් එක්ක ඒ තනකොළ අග තියෙන පිනි බිඳුව ඒ වතුර ටික වේලි යනවා. නැත්තරම නැති වෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තව ක්‍රමයක්. රත් වෙච්ච යකඩ තහඩුවකට අපි වතුර ටිකක් ඉස්සොත් ඒ වතුර ටික ශ්‍රණයෙන් වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපි නොයෙකුත් බලාපොරොත්තු නොයෙකුත් දේවල් පෙරදරි කරගෙන එකතු කරගෙන ලෑස්ති වෙලා අපි අර මෙහෙම කරනවා කියලා අපි හිතාගෙන හිටියට අපිවත් නොදැනී අපිවත් දන්නේ නැතුව අපිටම හොරා අපේ ජීවිතේ මනුලොවින් අරගෙන ගිහිල්ලා ඉවරයි සමහර වෙලාවට. සමහර වෙලාවට අපි දන්නේ ඒක ඊළඟ තැනක කොහේ හරි ඉපදිලා බලනකොට සමහර විට ඉන්න තැන අනුව තමයි සමහර වෙලාවට හිතෙන්නේ මේ මං කොහෙද ඉන්නේ කියලා. ඔය වගේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ ජීවිතේ ලස්සන කරන ಗುಣධර්ම ටිකක් ගැන සඳහන් වෙන ජාතක කතාවක් තමයි අද මේ උදෑසන අපි මේ කතා කරන්නේ. මේ ජාතක කතාවේ නම කන්න ජාතකය. කන්න කියන ඍෂිවරයන් වහන්සේ මුල් කරගෙන සිදුවෙච්ච සිද්ධි දහමයක් ගැන තමයි මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ. මේ කතාවෙන් කියවෙන්නේ ඇත්තටම අප මහා බෝසතාණන් වහන්සේ මේ නෙක්ඛම්ම පාරමිතාව. ඒ කියන්නේ මේ කාමයන්ට නොඇලී. ඒ කියන්නේ අපේ ජීවිත ගත්තාම අපි සමහර විට ඇසට පෙනෙන ප්‍රියමනාප රූපෙට, කනට ඇසෙන ප්‍රියමනාප ශබ්දෙට, ගඳ සුවඳට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට ඇලිනවත් එක්කම අපේ හිතේ වැඩ කරන සංකල්පත් එක්කනේ මේ කාමයේ කියන එක හටගන්නේ. එතකොට සමහර වෙලාවට අපිට එහෙම කාමයක් ගැන එහෙම තියෙනවද දන්නෙත් නැහැ. නිකන් අපිට කාමයේ කෙසේ වෙතත් ඇහැක් කනක් තියෙනවදවත් අපිට මතක නැහැනේ. එතකොට ඒ වගේ ජීවිතයක් ගෙවන අපිට නෙක්ඛම්මයක් ගැන බොහෝ දුරයි. ඉතින් ආන්ගේ නෙක්ඛම්මයක තිබෙන වටිනාකම ගැන කෙනෙක් සිතන්න තමයි කෙනෙකුට ඒ නෙක්ඛම්මයක් ගැන ආස හිතෙන්නේ. අනේ මගේ ජීවිතේට මට මෙහෙම පොඩ්ඩක් හරි, ඔක්කොම නෙමෙයි, සුළුවෙන් ටික හරි ජීවිතයකට මෙහෙම දෙයක් ඇති කරගන්න තිබ්බනම් හොඳයි නේ කියලා. ඒකට ආන්නේ නෙක්ඛම්මය පුරුදු කරපු ආකාරය ගැන තමයි මෙන්න මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ. අපිට නොයෙක් ලැබීම්, නොයෙකුත් අවස්ථාවන්, නොයෙකුත් දේවල් ලැබෙනකොට ඒ සියල්ල අතහැරලා මූලික ඉලක්කයම සිතෙහි තබාගෙන ජීවිතයක් පුරුදු කරපු ආකාර තමයි මේ ජාතක කතාවේ තියෙන්නේ. අපිට තේරෙන විදිහට කිව්වොත් අපිට මොකක් හරි දෙයක් ලැබෙනකොට සමහරවිට අපිට අපි හිටපු තැන අමතක වෙනවා. හිටපු යාළුවා අමතක වෙනවා. අපිට කාපු බීපු දේවල් ටික අපිට අමතක වෙනවා. උදව්පදව් කරපු අය අපිට අමතක වෙනවා. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන ලෝකයාගේ ස්වභාවය. ඒ පෘථග්ජනකම් වලට සිත නොයවා ගුණධර්ම තුලින්ම ජීවිතයක් ආරක්ෂා කරගෙන මූලික ඉලක්කයම හිතේ තබාගෙන අනිකුත් ලැබීම් ඔස්සේ ඒවට මත් නොවි ලද දෙයින් සතුටු වෙමින් අල්පේච්ඡව ජීවිතයක් ගත කරපු ස්වභාවය ගැන තමයි මේ ජාතක කතාවේ උන්න හරිය වෙන්නේ. උන කෙනෙකුගේ ජීවිතයට ඔබ අපේ ජීවිතවලට එකතු කර ගන්නවා නම් මේ ජාතක කතාවෙන් ගන්න තියෙන ලස්සනම වටිනාම ගුණධර්ම දෙකක් විදිහට ගත්තොත් බොහෝ තියෙනවා. ඒකේ මූලික කාරණා දෙක විදිහට ගත්තොත් මෙන්න මේ අල්පේච්ඡකමයි අද දෙයින් සතුටු වීම ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒ දිනවල අපේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන නීග්‍රෝධාරාමේ
පැත්තක තිබිච්ච සක්මනක සක්මන් කරමින් වැඩ වාසය කළා. එහෙමද සක්මන් කර කර ඉන්න ගමන් බුදුරජාන් වහන්සේ වටපිට බලන වෙලාවේ එහා පැත්ත පොඩ්ඩක් බලනකොට එක ප්‍රදේශයක් දැකලා ඒ සක්මන තුල ඉන්නකොටම ඒ දිහාව බලලා භාගතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. දැන් භාගතුන් වහන්සේට සිනාවක් පහළ වුණාම අපිට වගේ නෙමෙයි අපි වගේ හකහක ගා hina වෙන්නෙත් නැහැ නිකන් දත් පෙන්ලා විරිත්තනවා වගේ හිරා වෙන්නෙත් නැහැ එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ සිනහව පහළ වෙනකොට භාගතුන් වහන්සේගේ දන්ත ධාතුවෙන් ඉදිරිපස තියෙන ධාතුවෙන් දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු බුදුරැස් විහිදෙනවා. සුදු පහට ලොකු ආලෝකයක් විහිදිලා හිස වටා තෙවරක් ඒ පැදගුණු කරලා නැති වෙලා යනවා. ඒකෙන් තමයි කෙනෙක් තේරුම් ගන්නේ ශාස්ත්‍රඥ වහන්සේට සිනහවක් පහළ වුණා කියලා. පිටිපස්සේ ඉන්න කෙනෙක්. එතකොට ඒ වෙලාවේ භාගතුන් වහන්සේ අසල සිටිය අපේ භාගතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා සුදු බුදුරැස් විහිදිලා ශාස්ත්‍රඥ වහන්සේගේ හිස වටා තෙවරක් පැදගුණු කරමින් නැති වෙලා යනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වහා පැමිණිලා ඇහුවා ස්වාමීනි භාගතුන් වහන්සේ සිනහවක් පහළ කළේ මන්ද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපි නම් සිනහවක් පහළ වුණාම අපි අර නිකන් බනින්න බැරුවට තරහටත් hina වෙනවා. සැබෑ ලෙසත් hina වෙනවා. කපටිකමටත් hina. ඔය වගේ නොයි අපි hina වෙන සිස්ටම් එක වෙනස්කම් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේලා hina වෙන්නේ අපි වගේ සිස්ටම් ටයිප් එකකට නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේලාගේ සිනහවකත් වැදගත්කමක් තියෙනවා. ඒ සිනහව බුදුරජාණන් වහන්සේලා පහළ කරන්නේ හේතු සහිතවයි. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කළේ මන්ද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වෙලාවට හැවුවට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා ආනන්ද බොහෝ පෙර කාලෙක මෙන්න මේ ප්‍රදේශ දැන් ඒ ළඟ අසල පහළ එහා පැත්ත ඒක ඒ ළඟ මේ ප්‍රදේශය කියලා මම අත දික් කළා දැන් සක්මනේනේ වැඩ සිටින අත දික් කරලා ඉස්සරහ තැනක් පෙන්නලා අහන් කියනවා ඔන්න ඔය උතන ඔය ප්‍රදේශයේ මේ සීමාවේ කන්න කියලා මහා ඍෂි කෙනෙක් වාසය කළා කිව්වා. ඒ කෙනා ධානලාභීව ඒ කියන්නේ සිත දියුණු කරලා ධානලාභීව ධානයන්ට සමවැදිලා සිත අලවා ඒ වාසය කරමින් සිටියා හොඳට තපස්සෙහි යෙදෙමින් වාසය කරමින් ඉන්නකොට ඒ තාපසීන් වහන්සේගේ කන්න ඍෂිතුමාගේ තිබිච්ච ඒ තේජසට ඒ අල්පේච්ඡ භාවයට ඒ ලද දෙයින් සතුටු වීමේ ස්වභාවයට ඒ සීල තේජසට ශක්‍ර දේවේන්ද්‍රයාගේ භවයෙන් පවා ඒ භවන පවා කම්පා වෙලා ඊළඟට ඒ පන්පුල්ලාසනේ පවා රත් වෙන්න පටන් ගත්තා කියලා ශාසුනාස උතනින් ඔහොම කියලා නතර කළා. ඊළඟට ඒක නතර කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශන අහනවා ඇඟිලි බඳ එකතු කරලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ භවයෙන් වැසී ගිය ඒ කන්න මහ ඍෂිවරයාගේ ඒ කතාව අපිට දේශනා කරන්න සීක්වා ස්වාමීනි කියලා ඔන්න භාගතුන් වහන්සේට ආරාධනා කොට වදාළා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන බොහෝ අතීතයේ බරණැස මේ ප්‍රදේශයේ දැන් මේ කපිලවස්තු හැඳින්වුවාට ඉස්සර ඒක බරණැස කියනවා. මේ හරි අයිති උනේ. බරණැස ඒ කාලේ හිටියා ඒ කපිලවස්තු හරියටම ළඟයි තමයි මේ බරණැසත් ලඟ වෙලා ඒ කාලේ හිටියා කිව්වා බරණැස ඉපදුනා කිව්වා. බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා කිව්වා. ඒ කාලේ බරණැස. ඒ කාලේ බරණැස ඒ කපිලවස්තු ඒකේ මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ්‍ය විචාරමින් පුරোহিত කෙනෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා ඒ පුරোহিত බ්‍රාහ්මණයාට දරු සම්පත් ලැබුණේ නැහැ කිව්වා. ලැබුණේ නැති නිසා මොකද උනේ ඒ පුරোহিতතුමයි ඒ බ්‍රාහ්මණ තුමියයි සිල්ගුරුදම් රැකලා කොහොම හරි දරු සම්පතක් බලාපොරොත්තු වෙලා ඔන්න දරු සම්පතක් ලැබුණා කිව්වා. ඒ දරු සම්පත විදිහට ලැබුණේ ඒ තමයි කවුද මේ කන්න කියන කුමාරයා. ඒ කියන්නේ කන්න කුමාරයා කියලා කියන්නේ
අප මහ බෝසතාණන් වහන්සේ තමයි පිළිසඳගත්තේ කිව්වා. ඉතින් බෝධිසත්වයෝ එහි කාලේ උපනගෙන කන්න කියලා කියන්නේ නිකන් කළු පහට ස්වභාවයකට. දැන් අද කාලේ තියෙන අපි අර සමහර කළු ළමයි එහෙම ඉන්නේ නිකන් අන්න ඒ වගේ පොඩ්ඩක් ඒ වගේ වර්ණයකට හුරු පාටක් තිබ්බේ. චුට්ටක් කළු ගතියකින් තමයි ආවේ. ඉතින් බෝධිසත්වයෝ ඒ ස්වභාවයෙන් යුතු පාටින් ඉපදිච්ච නිසා එයාට නමම වැටුණා කන්න කියලා. දැන් ඔන්න කන්න කුමාරයා ඉපදිලා ওই විදියට ඉන්නකොට ඔන්න දැන් ශිල්ප ශාස්ත්‍ර හදාරලා ලොකු මහත් වෙලා දැන් ඔහොම ඉඳලා විවාහ වෙලා ඔය ඉතින් සාමාන්‍ය විදියට දැන් කවුද මේ ඉන්නේ? තාම ඉන්නේ බරණැස. දැන් මේ සිද්ධිය වෙන්නේ කපිලවස්තු නුවරනේ. එතකොට බරණැසේ කපිලවස්තු නුවරයි ගොඩක් සාමාන්‍ය දුරක් තියෙනවා. නමුත් බරණැස වෙනකොට ඒ කාලේ දැන් ඔහොම ඉන්නකොට මව්පියන්ගේ අභාවයෙන් පස්සේ මේ කන්න කුමාරයාට මූලික බ්‍රාහ්මණ කුමාරයාට මුල් තනතුරු ලැබුණා. බොහෝ ධනෙ තිබුණා. ධනෙ තිබුණාට පස්සේ මේ බ්‍රාහ්මණ කුමාරයා කිව්වා තමන්ගේ සේවකයින්ට අරන් ඉන්න කිව්වා මේ රන් පත්තිරු වල ලියලා තියෙනවා මෙච්චර මෙච්චර අසවල් ධනෙ තිබුණා මෙච්චර මෙච්චර අසවල් අරයගේ ධනෙ. දැන් ඒ කියන්නේ හරියට නිකන් බැංකු පොත වගේ. අපේ බැංකු පොත්වල අවසානයේ ඉන්නේ මෙච්චර ටෝටල් එක මුළු ගාස්තුව තියෙනවා කියලා එන්නේ. මෙච්චරක් වියදම් වුණා තාම මෙච්චරක් ඉතිරි ශේෂයේ මෙච්චරයි අච්චර මෙච්චර එක ගන්නේ. අන්න ඒ වගේ ඉස්සරත් ඒවා ලියලා කරලා තියෙන්නේ. ආන්නේ පොට්ටි කරන් ඉන්න කිව්වා. ඊට පස්සේ දැන් සේවකයෝ ඒ පොට්ටි කරන් ඇවිල්ලා දැන් අර කන්න කුමාරයාට කියා සිටිනවා මෙන්න මේ අසවල් ඥාතියා ජීවත් වෙලා ඉන්න කාලේ මෙච්චර ධනයක් ඉපදුවා මෙච්චර කහවණු 80 කලක් මෙච්චර එයා හම්බ කළා එයාගේ ධනෙ මෙන්න මෙච්චරයි ඊට පස්සේ ආතගේ ජනයෙන් මෙච්චරයි ආච්චිගෙන් පැත්තෙන් ලැබිච්ච ධනෙ මෙච්චරයි ඊට පස්සේ ඒ ආත මැරලා ඊට පස්සේ ආපු අයගෙන් මෙච්චරයි ඔහොම වෙලා අම්මා තාත්තා ගාවට වෙලා පරම්පරා ගණනාවක ධනෙ මෙච්චරක දැන් මහා ධනස්කන්ධයකට හිමි කුමාරයෙක්. ඉතින් මෙයා කල්පනා කරනවා හරි පුදුමයි දැන් අපිට ඔහොම කිව්වොත් එහෙම කොහොමද? අපි නම් ඉතින් පොඩ්ඩක් එහෙම වෙලා පොඩ්ඩක් අනම්මනම් වෙලා ඉතින් මේ වෙනවනේ. එහෙම නෙමෙයි නුවණැති පුරුෂයෝ මේක හරි පුදුමයි. ඒ කුමාරයා කල්පනා කරනවා මොකද්ද මේ ධනෙ ඉපදු මෙච්චර ධනයක් ඉපදු කවුරුත් දැන් ජීවිතුන් අතර නැහැ කියලා කල්පනා වුණා. දැන් අපිට කල්පනා වෙන්නේ නැහැ එහෙම ධනයක් ඉපදිලා නම් තියෙනවා නම් මෙහෙම තියෙයි ධනෙ මනේ මෙහෙම අපිත් මැරෙනවානේ. දැන් අපි නම් බලන්නේ තව ටිකක් ඉතුරු කරගන්නේ. අපි නම් සමහර විට කියන්නේ මොකද්ද එහෙම ධනයක් තිබ්බම මම්මගේ ධනෙ තාම හොල්ලලා නැහැ. මේ ආත්තගේ මුත්තගේ කිරිකිත්තගේ කරපොත්තගේ ධනෙන් තමයි දැන් අපි මේ පාර භෝජනය කරමින් ඉන්නේ. තාම අත්ත මුත්තගේ ඒවත් ආවේ නැහැ කියලා ටිකක් හොඳ පම්පෝරියක් නේ ගහන්නේ. ඒතකොට එහෙම මොකුත් නැහැ නුවණැත්තු. වාන් එකයි නුවණැත්තු ප්‍රඥාවන්තයෙක්ගේ ස්වභාවය කියන්නේ. කල්පනා වුණේ වහාම මේගොල්ලෝ මෙච්චර ධනයක් හම්බ කළා. අනේ මේගොල්ලෝ මැරලා ගියා. කිසි දෙයක් මේගොල්ලන්ට ඉතුරුනේ නෑනේ කියලා අරයට කල්පනා වෙනවා දැන්. එහෙම කල්පනා වෙනකොට මේ කෙනා කල්පනා කළා එහෙනම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද කරන්නේ මෙච්චර ධනයක් උපදලත් මේගොල්ලන්ට මෙහෙම අනතුරක් වුණා නම් අනිත්‍ය නම් වූ ධර්මතාවයෙන් අනිත්‍යතාවයට සාධාරණ නො වූ මේ අසාර ධනය ලැබීමෙන් මොන සාරයක්ද මගේ ජීවිතේ ලැබෙන්නේ කියලා මෙයා කල්පනා කර දැන් මේ ඉන්නවා. එහෙම ඉන්නකොට මෙයාට හිතෙනවා මෙච්චර දැන් මමත් මේ ධනෙ හම්බ කරනවා. මමත් ඒගොල්ලෝ වගේ ලෙඩ වෙනවා. දැන් ඇහුවා අනිත් සේවකයාගෙන් ඒ අත්ත මැරුණේ කොහොමද? ඊට පස්සේ ඒ අත්තගෙන් පස්සේ ඒ ආපු කෙනා මැරුණේ කොහොමද? එයා මැරුණේ කොහොමද? ගහනකොට කියනවා අසවල් ලෙඩේ හැදලා එයා මැරුණා. මෙහෙම නිකන් ඉඳලා එයා මැරුණා. හැප්පිලා මැරුණා. ගහලා මැරුණා. එක මැරිච්ච ක්‍රම ඉතින් එක එකයි කියනවා. එහෙම කියනකොට හරියට කල්පනා කළා ඉතින් ඒගොල්ලොත් එහෙම මැරුණා නම් මටත් ඉතින් ඔය මොකක් හරි වෙලා මාත් මැරෙනවනේ. කොච්චර අනිත්‍යද මේ කියලා දැන් මෙයා කල්පනා කර එයාලා හම්බ කරපදී සමහරු කියනවා එයා හම්බ කරා විතරයි. සමහරලාට එයාගේ දේෙන් එයාටවත් ජීවත් වෙන්න බැරි වුණා නිකම්ම මෙලද. සමහර දැන් මනුස්ස ලෝකෙත් අපේ යාළුවෝ හිම අපිටම අහලා තියෙන්නේ. හම්බ කරා මේ මිනිහටවත් වියදම් කරගන්න කන්න බොන්න හම්බුනේ නැහැ. ලෙඩක් හැදලා මේ මිනිස්සයා මැරලා ගියා. කියලා ඔහොම කියන්නේ අපිට හම්බෙන්නේ. ආන්න ඒ වගේ මෙයාට අහන්න හම්බෙනවා දැන්. අහන්න හම්බෙනකොට මෙයාත් කල්පනා කළා ඉතින් මේ තේරුමක් නැහැනේ මේකේ.
මම මේවට මොකද කරන්නේ කියලා මෙයා කල්පනා කරලා මෙයා හිතුවා නෝනට කිව්වා සොඳුරිය මේ ජීවිත වලින් හරියන්නේ නැහැ. ඔයත් කැමති දෙයක් කරනවා නම් කරන්න. මම මේ දේවල් අතහැරලා මේ තාපසෙක් විදිහට මේ සිත දියුණු වෙන වැඩපිළිවෙලක් පුරුදු කරගෙන ඉන්න යනවා. ආච්චිලාට සීයලාට පරම්පරාවට වෙච්ච දේ මට වෙනුවට මං කැමති නෑ කිව්වා. මගේ ජීවිතයත් මං ගොඩ දා ගන්න ඕනේ කියලා කල්පනා කරනවා කිව්වා. එහෙම හිතලා මේ කුමාරයා මොකද කළේ? රජතුමාගේ දැන් කවද බ්‍රහ්මදත්ත රජතුමා ගාවට ගිහිල්ලා කිව්වා රජතුමනි මම මේ සියල්ල අතහැරලා යනවා. ඔයාගේ මේ රජයට සේවය කරමින් ඉන්න එකනොත් මං ඉල්ලාස් වෙනවා කියලා ඉල්ලාස් වෙන ලියුමත් බාර දීලා මේ ආවා. ගිහිල්ලා ඒවත් මේ අයින් වෙලා රාජ සේවයනුත් අයින් වෙලා දැන් මෙයා මොකද කළේ? ඒ තම ධනය දන්සල් විදිහට මිනිස්සුන්ට බෙදා දෙන්න පටන් ගත්තා. දැන් දන්සල් විදිහට මිනිස්සුන්ට බෙදලා දෙනවා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට මේකත් හරි කරදරයක් දැන්. ඉවර වෙන්නෙත් නැහැ නේ මේක දෙනවා ඉවර වෙන්නෙත් නැහැ නේ. හාමිනේටත් කිව්වා යා කැමති කෙනෙක් එක්ක ඉන්නවා නම් ඉන්න නැත්තම් මෙන්න ඔයාට කොටසක් කියලා බෙදලා දුන්නා. ඔයාත් ඉන්නවා නම් ඉන්න නැත්තම් යන්න කියලා. එයාත් අහක් කරලා ඉවර වෙලා මිනිස්සුන්ටත් දෙනවා මේක ඉවරෙකුත් නැහැ. මෙයා පස්සේ කල්පනා කළා මේ කතාව හරියන්නේ නැහැ කියලා. මෙයා මොකද කළේ? ඔන්න ගෙවල් දොරවල් ඔක්කොම ඇරියා. කැමති දෙයක් කැමති කෙනෙක් කැමති විදිහට අරන් යන්න කියලා මෙයා බලාගෙන හිටියා. ඒත් මිනිස්සු අරන් යනවා ඒත් ඉවර වෙන්නේ නැහැ. බලන්න පින්වත්නි එහෙම හිතක ස්වභාවය කියන අපිට රුපියලක්වත් අද අතහැර ගන්න බැරි අපේ ලෝභකම් වලට මේ දේවල් වලට අපිට හිතා ගන්නවත් පුළුවන්ද අද? අපි සමහර විට අපි කියන්නේ මොකද්ද? රුපියලක් හරි දුන්නොත් ඒක දීමක්. රුපියලක් හරි ඉතුරු කරොත් ඒක ඉතුරුවක් කියලානේ අපි කියන්නේ. ඒත් එහෙම ස්වභාවයක මේ රන් කහවණු අතහරින්නේ. අනේකයි සසරේ මේ දානය කියන යහපත් ගුණධර්ම යහපත් පුරුදු අපේ සංසාරේ පුරාවටම අපි මොනවා කළත් යහපතත් අයහපතත් අපේ ජීවිතේ එනවා කියලා කියන්නේ. ඒක අපිට මේවා හිතා ගන්න බැරි ආචාර්යෝ මහ පුදුම සහගත දේවල්. එහෙම අත්තරලා මෙයා කල්පනා කළා මේ ඉවර වෙන්නෙත් නෑ. මේව ඉවර වෙනකම් බලාගෙන හිටියොත් මගේ ආයුෂත් ගිවිලා යනවා. ආච්චිලාට සීලාට වෙච්ච කතන්දරය තමයි මට වෙන්නේ. මේ තරුණ වයසේම මම මේවා දමලා ගහලා යන්න ඕනේ කියලා. මෙයා මොකද කළේ? ඕන කෙනෙක් ඕවා ගත්තා වෙයි කියලා. ඊට පස්සේ සෙම්බෝකුයි හංකඩ කෑල්ලකුයි අරගෙන ආරණ්‍යයට පිටත් වුණා. ආරණ්‍ය කියලා බරණැසි ඉඳන් ආවේ කොහෙටද? ඒ කාලේ මෙන්න මේ නීග්‍රෝධාරාමයේ තිබිච්ච ඒ අසලට තමයි ආවේ. අන්න එතන තමයි දැන් මේ පෙන්වුවේ භාගතුනස මෙන්න මේ හරිය කියලා පෙන්වුවේ. දැන් මේ සිටුවර අර කන්න කුමාරයා තාපසින් වහන්සේ ආවේ අන්න ඒ හරියට. ඉස්සර මෙන්න මේ හරිය බුදුරජාණන් සිතින් දේශනා කරනවා ආරණ්‍ය වාසය කළේ මිනිස්සු වාසය තිබුණේ නැහැ. ආරණ්‍යකින් ස්වභාවයෙන් යුතුව තිබ්බේ ගම තිබ්බේ ගොඩාක් ඈත මෙතන ඉඳන්. ඉතින් ওই විදිහට ඇවිල්ලා දැන් මේ තාපසින් වහන්සේ බණ භාවනා කරගෙන ඉන්නවා. මිනිස්සු කිව්වා තාපසතුමනි මේ මොකද කළේ? තාපසතුමනි ඔබ වහන්සේ මේ හරියෙන් ඉන්න ඕනේ නැහැ. මේ අපේ ගම ආසන්නයේ මින්ද හරිම ලේසියින් පින්න පාතෙත් කරගන්න ඔය විදිහට භාවනා කරගෙන ඉන්න ගම කිට්ටුව වෙලා කියලා කිව්වා. දැන් අපිට එහෙම කිව්වොත් අපි චුට්ටක් කල්පනා කරනවා නේද? හරි ලේසි, හරි ෂෝක්නේ. හදිසියකට මොකක් හරි වුණොත් මේ ඉන්න පුළුවන් නේ මිනිස්සෙක් හරි ඉන්නවනේ. පොඩ්ඩක් හදිසියකට කතා කරගන්න කියලා අපි එහෙමනේ නේ. නමුත් ඒ සිතක තිබෙන ස්වභාවය, ඒ අත්හැරීම කියන විමුක්තියකට ආශා කරන සැබෑ ලක්ෂණයක් කියන එක අපි මේ කතා කරන විමුක්තිය වගේ එකක් නෙමෙයි. අපි මේ කතා කරන අතහැරීම වගේ එකක් නෙමෙයි. සැබෑ විමුක්තියකට උරුමකම් කියමින් සැබෑ විමුක්තියකට අතහරින ජීවිතයක් කියලා කියන්නේ ඒ කොහොමද? බුදුරජාන් වහන්සේ පවා දේශනා කරන කොහොමද? ඒ තමයි මේ ඇට මස් නහර ලේ වියලෝ වෙතත් වියලේවා කියලා මැරුණත් මම මේ ධර්මයට ජීවිතේ පූජා වාසය කරනවා කියන අදහසින් තමයි කියනවා වාසයක් කියලා කියන්නේ. ඉතින් අද එහෙමයි හොයාගන්න නැහැ. අනේකයි කියන්නේ විමුක්තියකට සැබෑ ලෙස අතහැරලා යනවා කියන එක විස්තරේ.
ඉතින් ආනේකයි මහා පින්බලයක මහා ආශ්චර්යයක මහා පින්වන්ත උතුමන්ට අයිති කතාවක් තමයි මේ විමුක්තියක් සඳහා යන මාර්ගයක් කියලා කියන්නේ. නිකන් රූකඩ වගේ නිකන් සාමාන්‍ය පෙඳි ජීවිතවලට අයිති ස්වභාවයක් නෙමෙයි මේ විමුක්තිය සම්බන්ධව යන ගමනක් කියලා කියන්නේ. ඉතින් ඒකයි හරි ආශ්චර්ය පින්බලයකින් යුතු මහා පින් කඳවල් වල අයිති දෙයක් මේක. ඉතින් අපිට තියෙන්නේ මේ ස්වභාවයල් ගැන අහසලා කරලා හිත පහදවගෙන අපිට සසරේ එහෙම ශක්ති සම්පන්න ජීවිතයක් ලැබෙන්න මේ පින් උපකාර වේවා කියලා සංස්කාර ගොඩනගා ගැනීමක් තමයි. මේ සංස්කාරයෙන් අවශ්‍ය පරිසරය ඊට පස්සේ සකසලා දෙනවා. එතකොට මේ සිටුතුමා දැන් මේ කන්න කුමාරයා ඔය විදිහට සියල්ල අතහැරලා දැන් මිනිස්සුන්ටත් කිව්ව නෑ මං ඈතට වෙලා ඉන්නම්. මේ ජීවිතය කියන්නේ ඉතින් අස්තිර. දැන් මිනිස්සු කිව්වා ඉතින් සර්පයෝ ගහයි ඔබතුමා මැරෙයි කවුරුත් නෑ හුවක් කිව්වත් ඇහෙන්නේ. දැන් අද වගේ කිව්වා ඉතින් ඇහෙන්නෙත් නෑ කකා ඔහොම කිව්වා. ඒත් අර සිතේ තිබිච්ච බලවත් අදිෂ්ඨානයේට ඒ දේවල් යටපත් උනේ. දැන් අපිට අන්න ඒකයි වෙන්නේ. අද කාලෙත් ගොඩාක් සබ්බ දුක්ඛ නිස්සරණ කියලා මහාන වෙන අය එනවා. ඊට පස්සේ උපාසකය එනවා. පිනක් දහමක් කරගෙන පස්සේ ලැබෙන සභාපතිකමකින් ලේකම්කමකින් මොකක් හරි පට්ටමකින් මොකක් හරි පොඩි තානාන්තරයකින් මොකක් හරි ලැබෙන නායක පට්ටමකින් නායක මොකක් හරි ඔය හාමුදුරු පැත්තෙන් හරි ගිහි පැත්තෙන් හරි ලැබෙන දෙයකින් අර එන මූලික අරමුණ යටපත් වෙලා යනවනේ. අද කාලේ වෙන්නේ 100%ක් මෙහෙමනේ. අර ඒකයි පිනෙන් ආරක්ෂා කරනවා කිව්වේ. දැන් පිනෙන්ම ඒ ලැබෙන සම්පත ලැබෙන දේ ලැබෙන්න පින තියෙනවා. නමුත් අර මූලික ඉලක්කයට ඒ බාධාවක් නොවි ඒක ඒ දේවලුත් පරිභෝග කරමින් ඒ දේවල් තමන්ගේ ගුණයත් ආරක්ෂා කරගෙන පුරුදු කරගෙන යනවා කියන්නේ පින්බලයකට උරුම කියන්නේ පින්බලයක් තියන අයගේ ස්වභාවය. අද එහෙම පින්බලේ නැති නෑ. අද පින්බලේ නැති නෑ කිව්වේ ඒකයි. අද එනවා සසර දුකින් නිදහස් වෙන්න ඕනේ ගුණේ ඇති කරගන්න ඕනේ කියලා ආවට ඇවිල්ලා මොකක් හරි ඒකින් ප්‍රශංසාව ලැබිච්ච ගමන් අර ගුණේ කතාව නැහැ ඊට පස්සේ එයා හොයන්නේ ප්‍රශංසාව. ඒකයි මං කිව්වේ එයාවත් දන්නේ නැහැ වෙන දේ කියලා. ඒකයි මං කිව්වේ අපිටත් හොරා අපේ ජීවිතේට අපිටවත් නොදැනි අපේ ජීවිතේට අපි අනුතුරු ඇවිල්ලා අපි අරගෙන ගිහිල්ලා අපේ ජීවිතයත් ඉවරලා මනුස්ස ලෝකේ කතාවත් ඉවරලා වෙන කොහේ හරි ඉපදිලත් ඉවරයි. එතකොට තමයි මතක් වෙන්නේ ප්‍රේතෙක් හරි මොකෙක් හරි වෙලා ඉන්නකොට තමයි අප්පච්චි වැරදුනානේ කියලා. එතකොට අන්න පෙරහැර ගිහිල්ලා ඉවරයි. පාරත් සුද්ධ කරලා ඉවරයි. එතකොට අන්න ඒ වගේ ජීවිත තමයි අද තියෙන්නේ. මනතක වෙන්නේ නැහැ. එතකොට ආන්ගේ ඉතින් ඒ ස්වභාවය තමයි පිනකට පින් තියෙනවා කියලා පම්පෝරිය ගහුවට ඇත්තටම බලනකොට පින නැහැ. පින තිබුණා නම් ලැබිච්ච ලාභයට මත් නොවි එයා ආරක්ෂා කරගන්නවා. මිනිස්සෙකුට කෙනෙකුට පිනෙන් යමක් ලබලා දෙනවා. ලබලා දුන්නට ඒ yaadෙන්නත් උපකාර වෙනවා. පිරි නොවි තබාගෙන යහතින් ජීවත් වෙන්නත් එයාට පින කියන එකත් ආයෙ උපකාර වෙනවා. එහෙම තිබුණ නැත්නම් එයා අරමුණෙන් මත් වෙලා ඒ ලාභයට, ඒ සත්කාරයට, ඒ කීර්තියට, ඒ ප්‍රශංසාවට එක්ක මත් වෙලා ඒ පැත්තෙම විනාශ වෙලා යනවා. යාවත් නොදැනී. එහෙම නැත්නම් ගැටීම් පැත්තකට ගිහිල්ලා බැන ඉඳලා යකෙක් භූතෙක් කියලා එහෙමත් එයා විනාශ වෙලා යනවා. ඕක තමයි අද ගොඩාක් ජීවිතවලට වෙන්නේ. ඒතර ආන්නේකයි ආරක්ෂා කරගන්නවා කියන එක පිනකින් ආරක්ෂා වෙනවා කියලා කියන්නේ. ඒතර එහෙම ස්වභාවයකින් ආරක්ෂා වෙලා මේ සිටුතුමා මේ දැන් මේ කන්න කුමාරයා දැන් ඔහොම ඉතින් වාසය කරනවා. ඒ වාසය කොහොමද කියනවා මේ කන්න සිටුවරයා ඍෂිවරයා ඒ ළඟ තිබුණා කියලා කියනවා මේ තියඹරා රුක්ක් තියඹරා කියලා ගහක්. ඒ රුක් සෙවනේ තමයි කියනවා රෑ දහවල් දෙකේම ගත කළේ කියනවා. ඒ ගහක් යට. අර ගම්වල කුටියක වාසයට ගියේ නැහැ කියනවා. ඒ කාලේ මේ ප්‍රදේශයේ මහා වනාන්තරය කියනවා. දැන් මේ බුදුරජාණන් විස්තරය කියන්නේ. ඉතින් ඔහු තියඹරා රුක් සෙවනේ කුටියක්වත් තනාගත්තේ නැහැ කියනවා. දැන් ගහ යටට ගිහිල්ලා හරි මොකක් හරි අටව ගන්න තිබුණේ එහෙමත් අටව ගත්තේ නැහැ කියනවා. සීතට වැස්සට පෑවිල්ලට මේ සිටියේත් මේ රුක් සෙවනේම එලි මහණේ කියනවා. බලන්න මේ ස්වභාවයන් අපිට හිතා ගන්නවත් පුළුවන්. දැන් අද අපිට නිකන් සමහර ලාවට අපිට අනපු බත් ටිකක් අද කන්න බෑ. දැන් පිණ්ඩපාතේ කියලා කියන්නේ අනපු බත් ගොඩක් අනම් මනම් හම්බෙච්ච නිකන් හිතා ගන්න බෑනේ. එහෙම අප්පිරියයි. නිකන් සිරිප්පු දෙකක් නැතුව යන්න බෑ.
ඉතින් ඒ වගේ ස්වභාවයල් අද තියෙනවා ඉතින්. ඉතින් ඒත් එක්ක අපි හිතන් හිටියට ಗುಣධර්ම පුරුදු කරනවා ලද දෙයින් සතුටු වෙනවා අපිට ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ අද ළඟට කන්න ගෙනලා දෙන තේකරනේ සතුටු ළඟට කන්න ගෙනලා දෙන දේට ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්න බෑනේ. අපි ළඟට කන්න ගෙනලා දෙන දේත් අපිට මේ දේ ගෙනලා දෙන්න කියලා අපි කෝල් කරලානේ ගෙන්න ගන්නේ. අපි ඕඩර් එකක් දාලා ඩිලිවර් කරන්න ගෙන්න ගන්නේ. ඉතින් ඒක කොහෙද ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ. ඒ වගේ දේවල් වලින් ඉතින් මිනිස්සු රවට්ටන්න පුළුවන්. හැබැයි හරි දහම කතා කළොත් හරි දහම කතා කරන ඕන කෙනෙකුට හිතෙනවා මේ කරන්නේ අපි නාට්‍යයක් තමයි රඟපාන්නේ කියලා තමයි කියන්නේ තියෙන්නේ. ඒතකොට එන්නේ ඒකයි මේ දේවල් කතා කරන මේ ලද දේන් සතුටු වීම අල්පේච්ඡකම් ගැන කතා කරනකොට අපි නිකන් අහසට පොළොවත් වගේ නෙමෙයි ඊටත් එහා ගොඩාක් දුරයි අද. ඉතින් ඒ නිසයි කියන්නේ මේ දේවල් ගැන ඒ උත්තරමියෝ ගැන සිත පහද ඒ ಗುಣධර්ම වලට ආශා කරන්න කියලා. ඒ ආශා කිරීම හේතුවෙන් ඒ ಗುಣධර්ම වලට හිත ටික ටික හරි ආශා කරමින් එයා මේ ජීවිතේ පොඩ හරි අල්පේච්ඡ වෙන්න ටික ටික හරි උත්සාහ කරයි. ආන්නේ ටික ටික හරි පුරුදු කරන දේ සසරේ කවදා හරි යන්න කවද ලැබෙයිද කියලා හිතන්න බෑ. ඉතින් ඒක අපි දන්නේ නේ අපි සංස්කාරනේ අපි දැන් මේ ඔක්කොම සංස්කාරනේ හේතු සංස්කාර කියන වචනේ තේරුම මොකද හේතු සකස් වීම. හේතුව සකස් කරගන්නේ කපටි වංචාවෙන් ජීවත් වෙන නම් එයාට ලැබෙන්නේ කපටි වංචාවට හිමි තැනක්. එයා මේ නාට්‍ය රංග කලාව නම් පුරුදු කරන්නේ ඊට අදාළ නාට්‍ය රංග කලාවට හුරු උපතක් තමයි ඊට පස්සේ ලැබෙන්නේ යාට. මේ දිව්‍ය ලෝකේ උපතක් කියලා කියන්නේ නාට්‍ය රංග කලාවට අදාළ එකක් නෙමෙයිනේ. ඒතකොට ඒට අනුව දෙයක් තමයි එක්ක නාගයෙක් එක්ක අසුරයෙක්. ඒ වගේ ඩබල් ඇක්ෂන් මේකක් තමයි ඊට පස්සේ යට හම්බෙන්නේ. ඒව සංස්කාරයක් අපිට වෙනස් කරන්න බෑ. සංස්කාරය කියන එක විපාක විඳවලාම යවස විපාක දීලා ඒක අවසන් වෙන්නේ. ඒක රහත් උනත් ඒක නැතත් මොනවා වුණත් සංස්කාරය කියන එක වෙනස් කරන්න බෑ. ඒ විපාක විඳවලා අවසන් වෙන දෙයක්. යහපත වේවා අයහපත වේවා. දැන් පින උනත් පිනෙන් උනත් පතලා පිනෙන් උනත් යහපත ලබලා පිනෙන් උනත් ඒ ලැබපු දෙයින් විනාශ වෙච්ච ජීවිත ඕන තරම් ඉන්නවනේ. පිනෙන් ලබලා දෙන්නේ බුදුරජාණන් සැපය කියලා දේශනා කළේ මොකද්ද? ආයුෂ වර්ණයේ සැපේ බලය ඔය දේවල්. එතකොට මේ සැපේ බලාපොරොත්තු දැන් මේ සිද්ධියක් තියෙනවනේ එක්තරා ඒ කාන්තාවක් හිටියනේ එයා පෙර ජීවිතයක එලා ඉන්නකොට එයා ওই සෑයකට හරි බෝධියකට මොකේකට හරි උපස්ථාන කරලා එයා බලාපොරොත්තු වෙන ලහපත් ලස්සන ජීවිතයක් ලස්සන රූම චරිතයක් ලබා ගන්න. එයා හොඳ ලස්සන කෙල්ලෙක් වෙලා මනුස්ස ලෝකෙක ඉපදෙනවා. ඉපදුනාට පස්සේ පිනෙන් එයාට හම්බුනේ. ඉපදුනාට පස්සේ ඒ රූපයෙන් මත් වෙලා ඒකෙන්ම නැහිලාම යනවනේ. නැහිලා ඊට පස්සේ දුගතියකට යනවනේ. පිනෙන් ලැබුණා. අන්න ඒකේ පිනෙන් ලැබිච්ච දේ හරියට පරිභෝජනය කරන්න පිනක් තියෙන්න ඕනේ කියලා කිව්වේ. ඒතර ආන්නේ ඒක යද ජීවිතවලට ගොඩාක් වෙන්නේ අන්න ඒකයි. මිනිසුන්ට ලැබෙනවා දේවල්. හැබැයි ඒ දේ හරියට යොදා ගන්න දක්ෂ වෙන්නේ මිනිසා යා නැත්තරම නැති වෙලා යනවා. දක්ෂකම ලැබෙනවා. හැබැයි දක්ෂකම හරි තැනට යොදවන්න යාට හැකියාව නැහැ. ලස්සන තියෙනවා. ලස්සන මුල් කරගෙනම දුරාචාරය යොදලා ලස්සනින්ම යා නැත්තරම නැතර කැතම වෙලා යනවා. බුද්ධිය තියෙනවා. පිනට ලැබිච්ච බුද්ධියම වැරදි විදිහට යොදාගෙන ඊට පස්සේ අඥානියෙක්ගේ උපතක් කරාම යනවා. ඔනෝගේ අද තියෙන්නේ විස්තරේ. එතකොට මෙහෙම ඉන්නකොට මේ සිටුතුමාගේ ස්වභාවය තමයි කියන අපිට ඒකයි මේ බලන්න හරි ලස්සන ටිකක් තියෙන්නේ. ඒ වෙලාවේ සිටුතුමාට දැන් ඒ සිටු කුමාරයාට කන්න සිටු කුමාරයා දැන් මේ තාපසින් වහන්සේට ඒ ගහයට ওই විදිහට එලිමහණේම ඉන්නකොට කයට ගොඩාක් වෙහෙස දැනුනොත් එතනම බිම හාන්සි වෙනවා කියන පොළොවේම කොළ රොඩු ටිකක් එකතු කරලා බිම එහෙම පොළොවේ හාන්සි වෙනවා කියන. එතකොට මේවා අද යන්නේ ඒකයි නිකන් කාටුන් වගේ අපිට නිකන් හිතන්න බෑ කියලා කියන්නේ. එහෙම මහන්සි වෙනවා කියනවා. සීතලක් මේකක් දැන අපි නම් සීතලක් මොකක් හරි දෙනවා ගිනි ගොඩක් හරි ගහ ගන්න ඕනේ කියලා හිතනවනේ. එහෙම ගිනි ගොඩක්වත් ගැසුවේ නැහැ කියලා කියනවා. එතකොට අපමහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම අපි දුෂ්කර ක්‍රියාව ගැන කතා කරන්නේ බුදු වෙන මේ ජීවිතය ගැනනේ. එතකොට මේ දුෂ්කර ජීවිතයකට හුරු වීම කියන දේ සසරේ ඉඳම පුරුදු කරන් ආපු දෙයක්. මේ බලන්න මේ සිද්ධිත් එක්ක එනකොට මේ ජීවිතේ ස්ටාර්ට් කරපු එක නෙමෙයිනේ.
සසරේ සංසාර ගමනේ ඉඳන්ම විමුක්තියකට ආශා කරමින් පුරුදු කර කර ආපු දෙයක්. අනේක මේ ආభాසයෙන් ජීවිතේට. සමහරවල් දැන් අපේ ජීවිතෙන් සමහරකට මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිත ගත්තාම ඊරිසියාව කුහකකම මේ නිකන් ඒ ජරා සත්ව ගති ඒක තාම තියෙන ඒ ගති එහෙම මෙනවනේ. එතකොට මේ සත්ව ගතියේ ඉන්නේ සසරේ ඉඳන් මේ සතෙක්කයා. ඒ සත්ව ගතිය යාගේ ඇතුලේ ඉඳන් මෙනවා ඒක. පුරුදු වෙවි එයා දන්නෙත් නැහැ. එයා දන්නෙත් නැහැ ඇතුලේ සතෙක් ඉන්නේ කියලා. ඒ සත්ව ගතිය එනවා යාට. ඒකයි සසරේ කියන එකේදී යහපත පුරුදු කරගන්න කියන්නේ. ලෝභ දානේ පුරුදු කරලා නැත්නම් ලෝභයටම යාගේ සිත යන්නේ. සීලය කියන දෙයට පොඩ්ඩක්වත් හිත ගිහිලා නැත්නම් ආස හිතෙන්නෙම බොන්න. ආස හිතෙන්නෙම බොරු කියන්න. ආස හිතෙන්නෙම මේ කය වැරදියට හසුරවන්න. ආස හිතෙන්නේම වචනේ වැරදියට හසුරවන්න. ඒක තමයි එයා ඒ ආසයි මිනිස්සෙකේ වැලකල ඉන්නේ. නමුත් ඒකටම යහපෝ කැරි කියන්නේ. ඒ සිත පුරුදු කරලා තියෙන්නේ ඒකටයි. ඒ සිත පුරුදු කරන දෙයට තමයි අනේ ආසවි නැවත යන්නේ. තිගාන ඒකයි ජීවිතවල තියෙන ස්වභාවය අනතුරු කියලා කියන්නේ. එතකොට කියනවා බුදුරජාණන් මෙතන දේශනා කරන ගිනි ගොඩක්වත් ගැසුවේ නැහැ කියනවා. ආහාරයට ගත් කිසිවක් ගින්නින්වත් තම්බලා ගත්තේ නැහැ කියනවා. පොතු ඊට පස්සේ ඒ දානි ආදී දේවල් දැන් අර ගහ තියෙනවනේ. ඒ ගහ ගාවට වැටෙන ඒ ගහේ වටේ සීමාවේ තිබෙන දේවල් තමයි තියෙනවා කියනවා ගත්තේ. වෙන ඒ ගහේ සීමාවෙන් එහාටවත් ගියේ නැහැ කියනවා. ඒකයි. හරි පුදුමයි. ඊට පස්සේ ඒ ගහෙන් වැටෙන ඒ ගෙඩි ආදී දේවල් තියෙනවනේ. වැටෙන්නේ යම්කිසි ගෙඩියක්ද ඒක හොඳයිද නරකයිද සත්තු කාලද කුණු වෙලා දේව බැලුවේ නැහැ කියනවා. එහෙමම ගත්තා කියනවා පරිභෝජනයේට. දැන් අපි නම් ඉන්න ගහක් යට හරි මොකක් කර තිබ්බොත් ඒ ගහයට උනත් හොඳ එක මොකක්ද නරක එක මොකක්ද සත්තු කාලද නැත් අපිම බලනව නේද? එහෙමවත් ගත්තේ නැහැ කියනවා. එහෙමවත් නොගෙන වැටෙන්නේ යම්කිසි දෙයක්ද ඒකෙන් ගත්තා කියනවා. ගෙඩි නැති කාලයට ඒ ගහේ තිබෙන්නේ අතුකොළ මුල් ආදී දේවල් ඒ පරිභෝජනය කරගෙන වාසය කරා. ඒකයි පින්වත්නි අපිට හිතා ගන්න බෑ කියන්නේ ජීවිත කියන එක. ඒතර ජීවිතවලට ඒකගේ ඒ වගේ දැන් ඇත්තට මෙන්න මේ දැන් මේ නේද ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ. ගමට ගිහින් මිනිස්සුත් ආරාධනා කළානේ එන්නේ අපි දෙන්නම් කන්න කියලා. ගමට යන්න තිබ්බනේ ලස්සනට. එහෙම ගියේ නෑනේ. මිනිස්සු ආරාධනා කරලත් ඒකයි ජීවිතේ අපිට හිතා ගන්න බෑ කියන්නේ ඒ ස්වභාවයන් ගැන. ඒතර ඔය වගේ වාසය කළා කියනවා. වැස්සකටවත් ඒ වැස් වහිනකොට උනත් ඒ ගහ යටට වෙලා ඉන්නවා කියනවා. අය වෙන තැනකට ගියේ නෑ කියනවා. දැන් බලන්නකෝ ඔය වගේ ස්වභාවයක් නේ දැන් අර දුතාංගවල තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට සමාදන් වෙන්න තියෙන දුතාංගවල තියෙන අබ්බෝකාශිකාංග එලිමහනේ වාසය කරනවා. රුක්ක මූලිකාංගය ගහක් යට වාසය කරනවා. අද ගහක් යට වාසය කරොත් ඉස්සරහා පින් පෙට්ටිය තියාගෙන වාසය කරන්නේ. ඒකනේ අවුල තියෙන්නේ මෙතන. එහෙම ස්වභාවයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ කියන අල්පේච්ඡකම කියලා කියන්නේ. ඉතින් ඒකයි මේ ස්වභාවය නිසා වැඩි කාලයක් ගියේ නෑ කියනවා. ඒ ධාන ඒ දුත ගුණයන්ගේ ලක්ෂණයට ඒ අල්පේච්ඡ භාවයට ඒ ලද දෙයින් සතු වීමේ ස්වභාවයට ඒ ගුණයට ඒ ගුණස්කන්ධයට වැඩි කාලයක් ගියේ නෑ කියනවා. මේ විදිහට පුරුදු කර ඉන්නකොට ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ පඬුපුල් ආසනේ කම්පා වුණා කියනවා. රත් වෙන්න පටන් ගත්තා කියනවා. ඔන්න ඒකයි මේ ගුණයන්ගේ ස්වභාවය කියලා කියන්නේ. එතකොට ওই වෙලාවේ මොකද උනේ? ඒ සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ උණුසුම් වුණා කියනවා. ඒ සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ උණු වෙන ඒ කම්පා වෙන රත් වෙන අවස්ථා කීපයක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා සක්දෙවිඳුගේ ආයුෂ අඩු වුණාම එයාට තේරුම් කරවන්න පොඩ්ඩක් උණු වෙනවා කියනවා. එයා දැන් යන්න ළඟයි පොඩ්ඩක් යහපතේ දෙන්න කියලා. ඒක අවස්ථාවක් කියනවා.
ඊට පස්සේ තමයි කියනවා මේ සක්දෙවිඳුගේ පින අවසන් වුණාම අන්න දැන් ඔයා වෙනත් මේ මහානුභාව කෙනෙක් ඒ ශක්ත තනතුරට ඊළඟට එන්න සූදානමින් සිටිනවා කියන එක දනවන්නත් අන්න මේ පුටුව එයාගේ රත් වෙනවා කියනවා. දැන් අද නම් පුටු රත් වෙන්නේ මේ වෙන වෙන දේවල් වලට නෙමෙයි. මනුස්ස ලෝකේ පුටු රත් වෙනවා වගේ එකක් නෙමෙයි මේ. එතකොට මේ ශක්ත තනතුර ওই විදිහට පහව යනකොටත් එහෙම රත් වෙනවා කියනවා. ඊට පස්සේ තමයි ශක්ත දේවයන්ගේ පුටුව රත් වෙනවා කියනවා. තව මහා 이르දිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාගේ සීල තේජසට අන්න පුටුව රත් වෙනවා කියනවා. එතකොට මේ ශක්ත දේවේන්ද්‍රයා බලනවා කියනවා මේ මොන හේතුවකටද මේ මගේ පුටුව රත් වෙන්නේ කියලා. එතකොට ඔහොම පුටුව රත් වෙනකොට ශක්ත දේවේන්ද්‍රයා බැලුවා හත්වලා මේ ඉන්න තැන රත් වෙනවා වාඩි වෙලා ඉන්න එක මොකද කියලා බැලුවා. යන්න ලං වෙලත් නෙමෙයි පිනමදිවත් නෙමෙයි කාලේ තියෙනවා අල්ලලා ඉන්න වෙන කෙනෙක් එන්නත් නෙමෙයි බලනකොට මොකද්ද මනුලොව ඉන්නවා මෙන්න කෙනෙක් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ලද දෙයින් සතුටු වෙන දැන් මේ ලද දෙයින් සතුටු වෙච්ච හැටි මේ කියනවනේ ගහ යට වටා තියෙන දේ විතරයි අය ඒකෙත් ක්වොලිටි බලන්නේ අහුවෙන එක පාවිච්චි කළා ඊට පස්සේ ගෙවල් ගානේ ගිහිල්ලා යපුන්නේ එතකොට ඒ අල්පේච්ඡ භාවයට ඒ ලද දෙයින් සතුටු වීමේ ගුණයට අන්න උණුණා. අන්න කම්පා වෙනවා. පාණ්ඩු කම්බල සෛලාසනේ කල්පා වෙනකොට මොකද හිතුනේ සක්දෙවිඳු කල්පනා කළා හත්වලා මේ කන්න කියන ඍෂිවරයාගේ මේ ගුණයටනේ මෙහෙම වෙන්නේ කියලා ඔන්න දැක්කා. දැකලා සිටු දැන් සක්දෙවිඳු කල්පනා කරනවා මේ විදිහට යන්න ගියොත් එහෙම ඊළඟට ශක්‍ර පදවිය පවා හිමි වෙන්නේ මෙයාට. ඊළඟට මෙයා මේ විදිහට ගුණධර්ම පුරුදු කිරීමෙන් බ්‍රහ්ම තනතුරක් පවා හිමි වෙන්නේ ඉන්නේ මහා බ්‍රහ්ම තනතුරට පවා මෙයා සුදු. ඒ ධානලාභී. ඒ ගුණයක් තියෙනවා ධානයක් තියෙනවා. හිතා ගන්න බෑ. සමාධියකින් ඒ අෂ්ට සමාපatti ආදී දේවල් එතකොට අප දැන් තේරෙනවනේ අප මහා බෝසතාණන්ට අෂ්ට සමාපatti දිනු කරේ මේ බෝසත් අවදී නෙමෙයි. සිදුහත් බෝසත් කුමාරයා කාලේ නෙමෙයි හිත දිනු වෙලා තිබුණේ. ඒතර පෙර සසරේ ඉඳන්ම අෂ්ට සමාපatti කියන එක පුරුදු වෙලා වැඩිච්ච හිතක්. නිකන් නෝන්ජල් හිතකින් ඇවිල්ලා මේ බුදු වෙන්න එකපාරම ආව නෙමෙයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වෙලා ඉපදුණා නෙමෙයි. බලන්න මේ ජීවිතවල ඉඳන්ම හැම ජාතක කතාවකම ගත්තාම මනුලොවක ඉපදිලා නම් ඒ හැම ජීවිතයකම හොඳට ධ්‍යාන සමාපatti පුරුදු වෙච්ච හිතන්නේ හොඳට වැඩුණු සිතක්. එතකොට දැන් මෙහෙම තේරුම් ගත්තට පස්සේ සක්දෙවිඳු කල්පනා කළා මෙයා ගිහිල්ලා හම්බෙන්න ඕනේ කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? එහෙන් චුත වෙලා ඍෂිවරයාගේ ගහ පිටිපස්සේ පහළ වෙලා හැංගිලා හිටිය මනුස්ස වේශයක් මවාගෙන. හැංගිලා ඉන්නකොට නොපෙනී අර දැන් මේ කන්න ඍෂිතුමාට ඇහෙන්න දැන් අරයා කියනවා මෙන්න මෙහෙම වචන ටිකක් කියන්න පටන් ගත්තා. දැන් කන්න කිව්වේ දැන් කළු පාට ගතියෙන් යුක්තයිනේ. ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරා මේ ඇත්තටම මෙයා පොඩ්ඩක් අවසල බලන්න ඕනේ මේ කියන ಗುಣධර්ම ටික තියෙනවද කියලා පොඩ්ඩක් මේ ක්‍රෝධ කරලා කිපෙන කෙනෙක්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා දැන් ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? දැන් කන්න කියන අර කළු පාට ගතියෙන් පොඩ්ඩක් තියෙන නිසා මෙයා කියනවා ඇහෙන්ද කැලේයස හැංගිලා කියනවා මොකද ඒකාන්තයෙන්ම මේ පුරුෂතෙමි කළු පාටයි නොවේ. බොජුන් ලෙසට මොහු ගන්නේ කළු දෙයක්ම නොවේ. මොහු වසනා මේ පෙදෙසත් කළු පාටයි නොවේ. මොහුගෙන ප්‍රියමනාප බවක් නම් මට ඇති වෙන්නේ නැහැ නොවේ කියලා කිව්වා. දැන් ওই විදිහට කළු පාට කෙනෙකුට මනුස්ස ලෝකයේ අද කළු ළමයෙකුට උනත් කළු කියලා කතා කරොත් එහෙනම් පොඩ්ඩක් අවුල් වෙනව නේද? එතකොට අන්න ඒ වගේ දැන් පොඩ්ඩක් තියෙනවනේ. දැන් ඒක තමයි ශක්‍ර දේවේන්ද්‍රයාත් දැන් මේ කරන්නේ කළු පාට නිසා කියනවා කළු කියලා පොඩ්ඩක් අවුස්සල බලන්න හැදුවා. කළු පාටයි නෙවෙයි කන දේත් කළු පාටයි නෙවෙයි ඔහෙත් කළු පාටයි නේ කළු කිය දැන් කියන්න ගත්තා. ඒ වෙලාවේ කන්න සිටුවරයා දැන් කන්න ඍෂිවරයා මොකද කළේ කතා බතා මොකුත් නැහැ. බැලුවා මේ කවුද හැංගිලා මේ කෑ ගහන කෙනා කියලා. අනම්මනම් කියන කෙනා කියලා බැලුවා දිවැසින්. බලනකොට හරිම කෙනා අල්ලගත්තා. මනුස්ස වේශය වවාගෙන මේ ඇතුලේ ඉන්නේ කවුද මේ චරිතේ? ශක්‍ර දේවේන්ද්‍රයා කියලා දැනගෙන මොකුත් කියන්නේ නැතුව
කන්න ඍෂිවරයා කියනවා දැන් සම කළු පැහැ වූ පමණින් යමෙක් කළුය කියා කියන්න බෑ කියනවා. දැන් මෙයත් දැන් එන්න ඔහේ එළියට එන්නකෝ කියලා කියන්නේ කියන්නේ මෙයත් කියනවා දැන් ගහයට වෙලා සිටුත් මේ ඍෂිවරයාත් කියනවා සම කළු පැහැ වූ පමණින් යමු කළුය කියා කියන්න බෑ. යමුකගේ ජීවිතය ඇතුලේ තියේද සරු සිල් ගුණ දහම් කන්න නමින් කන්න කියලා එයාට කන්න කියන්නේ ඇත්තටම මෙතන කළු කියන එක. කළු නමින් කළු කියලා ඇමතුවත් ඔහුට කළු ඌවෙක් නොවේය ඔහු. බොහෝ අකුසල් රැස් වී ඇතනම් යමෙක් කෙරෙහි සුජම්පති කියන සග්ද විදුනේ අන්න ඔහුටයි කියව යුත්තේ බොහෝ අකුසල් තියෙනවට අන්න ඔහුටයි කිය යුත්තේ කළුවා කියලා කිව්වා. දැන් උන් අපි කියනනේ කළුවා කියලා. එතකොට එනනම් ඔන්න ඇඟෙන් කළු වුණාට සැබෑ කළුවා කවුද? ඒ තමයි මොකද්ද? බොහෝ අකුසල් රැස් වී ඇතනම් අන්න ඔහුට නම් කිව යුත්තේ කළුවා කියලායි කියලා කිව්වා. ඔහොම කිව්වට පස්සේ ඊට පස්සේ දැන් ඔහොම කිව්වට පස්සේ සග්දවිඳු කල්පනා කළා එහෙනම් මේ සිටුතුමාට මේ දැන් ඉසිවරයට කළුව කියලා අවුස්සලා කළුව කිව්වට ඇවිස්සෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් ප්‍රශංසාව දීලා බලන්න ඕනේ කියලා මොකද කළේ කිව්වා. සග්දවිඳු කරා ඊට පස්සේ ඊතා මනහර සොඳුරු අරුතින් පිරී ගිය බසක්්‍ය තොප කීවේ පින්වත් බමුණ තොපහට මම උතුම් වරයක් දෙමි. කැමැතිනම් යම් දෙයක එය මෙමාහට කිව මැනෑ කියලා කිව්වා. දැන් මෙයා බැලුවේ මොකද්ද? තරහ ගස්සලා බැලුවා අල්ල ගන්න පුළුවන්ද කියලා කිපෙන කෙනෙක්ද කියලා නෑ. දැන් මෙන්න දෙනව ඇල්ලෙන දේ දැන් ඔන්න තොණ්ඩු දානවා එක ඒවා. මොනවද? ලාභ සත්කාරය, කීර්ති ප්‍රශංසාව දීලා අල්ල ගන්න පුළුවන්ද කියලා බැලුවා. මොකද්ද කියන්නේ? පින්වත් බමුණ තොපහට මම උතුම් වරයක් දෙමි. ඔයාට ඕන වරයක් ඉල්ලන්න කිව්වා මගෙන්. මං ඒ දේ ඕන දෙයක් දෙන්නම් කිව්වා. දැන් අපි නම් දැන් මේ දෙයිය ළඟට ඇවිල්ලානේ වරේ ඉල්ලන්නේ. වරේ අපි දෙයිය හොයාගෙන ගිහලානේ ගහක් කැරේ කොයි හරි තැනකට ගිහලානේ දෙයියකින් වරේ ඉල්ලන්නේ නේ අපි. පළතුරු වට්ටියක් හරි මොකක් හරි 10 කොලයක් හරි දීලා. දැන් මේ සැබෑ දෙයිය ඉස්සරහට ඇවිල්ලා තමයි දෙයිය කියන්නේ මොකද්ද? වරේ මං දෙන්නම් වරේ ඉල්ලන්න කියලා මේ කියන්නේ. දැන් පෙනි මේ කියන්නේ. උන බලන්න අපේ සැබෑ ගුණවතුන්ගේ ස්වභාවය කියන එක. එතකොට කියනවා සිටුතුමා දැන් මේ ඍෂිතුමා කියනවා මේ ඇත්තා මා කෝපවන්නේක් දැයි නොවන්නේක් දැයි විමසා බලන්න ඕනේ කියලා ඔහේ මාව චෙක් කරලා බැලුවා නේද කියලා ඇහුවා. ඊට පස්සේ ඔහේ මට කළු කියලා මගේ සමේ පැහැය අරගෙන මට ගරහා කරලා මම නොකිපෙන දව දැනගෙන දැන් මට වරයක් දෙන්නනේ ලෑස්ති වෙන්නේ ඔහේ කියලා ඇහුවා. බලන්න මේ ගුණවතුන්ගේ ස්වභාවය කියන සැබෑ ගුණයක් යුතු කෙනාට එන්නේ මොකේදද ගුණා එන්නේ පොල්පැලිය කණ්ඩය කියලා අන්න හොඳට තේරෙනවා. අන්න ඒක නැතයි ගුණේ නැති වෙච්ච ගාම දැන් කළුව කියලා අල්ලගන්න බැරි වුණා බැනලා ඊට පස්සේ දෙවෙනි එකේදී ලාභ සත්කාර දෙන අනේ හොඳයි සාදු හේ තමයි කියලා එනවනේ ඊට පස්සේ ඒකෙන් එරෙලා යනවනේ. ඒතර සැබෑ ගුණයකට අන්න ඒකයි ගුණයෙන් සිහියකින් යුතුව වාසය කිරීමෙන් සැබෑ ගුණවතාන්න කිසි දෙයකට කම්පා නොවෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ සක්‍රදේව දැන් කවුද මේ ඍෂිතුමා කියනවා ඔහේ බය වෙන්න එපා කිව්වා. මම මේ බඹසර හැසිරෙන්නේ ඔහේගේ ශක්ත පදවියට තට්ටු කරන්න නෙමෙයි කිව්වා. ඊට පස්සේ එතනින් එහා තියෙන මහා බ්‍රහ්මයාගේ පදවියට තට්ටු කරන්නත් නෙමෙයි කිව්වා. මම මේ වාසය කරමින් සිටින්නේ මට විමුක්තියක් මට මේ පීඩා සහිත මේ ලෝකයෙන් මේ ගමනින් නිදහස් වීමක් ගැන සිතේස තමයි මම වාසය කරන්නේ. ඔහේ බය වෙන්න එපා කිව්වා. ඔහේගේ තැනට තට්ටු කරන જાතිය කෙනෙක් නෙමෙයි මම කියලා. ඊට පස්සේ ඔහොම කිව්වට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට මේ කන්න සිටුතුමා කන්න ඍෂිවරයා කියනවා දැන් ඔහේ ඉල්ලුවනේ මට වරයක් දෙන්නම් කියලා. හරි. මං එහෙනම් ඔහේගේ දෙම් වර ඉල්ලනවා කිව්වා. මෙන්න මේ ටික මට දෙන්න කිව්වා එහෙනම්. ඔන්න බලන්න අපි හිතන්නේ මොනවද වාහනයක් ඉල්ලයිද? මේ එහෙම නැත්තම් නෝනෙක් ඉල්ලයිද වතුර ටිකක් හරි ගෙනල්ලා දෙන්න පොඩ්ඩක් මසාජ් එකක් හරි ඇඟට දාන්න කියලා නෑ. එහෙම දෙයක් නෙමෙයි ඉල්ලන්නේ. මේ බලන්න මොනවද කියලා ඉල්ලන්නේ. ඒ තමයි කියනවා සියලු සතුන් හට අධිපති ශක්‍ර දේව රාජානි මට වරයක් දෙන්න තෙපි. බොහෝ කැමැති බව පෙනේ. ඔන්න ඉල්ලන වර බලන්න. ඔන්න ඉල්ලනවා මොකද්ද? මා තුල කිසිදා ක්‍රෝධය ඇති නොවීම පිණිසත් මා තුල කිසිදා ද්වේෂයේ නූපද වීම පිණිසත් මා තුල කිසිදා ලෝභය ඇති නොවීම පිණිසත් මා තුල කිසිදා ස්නේහය නූපද වීම පිණිසත් යම් පිළිවෙලක් තියේනම්
මේ සිව්වරේ මාහට දෙනු මැනි ඔන්න ඉල්ලුවා. දැන් ඉල්ලන් කෑ වගේ වැඩන්නේ සක්‍ර දේවේන්ද්‍රට මෙව්ව කොහෙන් දෙන්නද? ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා ක්‍රෝධ ආදී දේවල් වලින් අකුසල් වැඩෙන බව නම් ඇත්ත. ඉතින් මේවා කොහෙන්ද මම මේ දේවල් දෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ස්නේහය ඇති නොවන වගේ වරයක් මම කොහොමද දෙන්නේ කියලා ඇහුවා. එහෙනම් මේ වගේ වර නම් ඉතින් මට දෙන්න හැකියාවක් නැහැ. හැබැයි මහා ඊශ්වර යානිනි ඔබ ඇයි මේ වගේ වෙන කෙනෙක් නම් මේ වගේ ಗುಣධර්ම තියෙනකොට වෙන වරයන් ඉල්ලනකොට දෙවි දැන් මේ අපි දෙයිය ගාවටනේ යන්නේ. දෙයිය දැන් මේ අපි ගාවට ඇවිල්ලා ඉන්නවා වගේ වැඩක් නේ. ඒතර මෙහෙම දෙයිය තමන් ළඟට ඇවිල්ලා ඉල්ලනකොටත් වර ඉල්ලනකොට මේ වර ඉල්ලන්නේ නැහැ කියනවා. මෙහෙම ලෝභයෙන් නැති සිතක්, ද්වේෂයෙන් නැති සිතක්, මෝහයෙන් නැති සිතක්, ඊර්ෂ්‍යාව නැති බවක්, ක්‍රෝධය නැති බවක්, එකට එක කිරීම නැති බවක්, ගුණමක නැති බවක් ඒ සිත් ඇති වේවා කියලා ජීවිතේකටම මම අහලා නැහැ කිව්වා. මිනිස්සු ওই වගේ වර ඉල්ලනවා කිව්වා. ඇයි ඔබ වහන්සේ මේ වගේ වර ඉල්ලන්නේ කියලා ඇහුවා. මට ඒකයි තියෙන ප්‍රශ්නේ කිව්වා. දැන් මේ දෙවි සක්‍ර දේවේන්ද්‍රය අහන්නේ. ඊට පස්සේ කියනවා එසේනම් සක්දෙව්දුනේ මනාකොට අසන්න කියා දෙන්නම් කියලා. ඔන්න දැන් ඒකට හේතුව කියනවා. ඉවසීම කෙනෙක් පුරුදු කරන්නේ නැත්නම් ඕම් බලන්න. ඉවසීම නැති නිසා ක්‍රෝධය උපදිනවා. සුළුවෙන් හටගෙන ක්‍රෝධය කෙමෙන් බහුල වී යනවා. එයින් ඔහුට ලබා දෙන්නේ බලවත් පීඩාවක්මයි. ක්‍රෝධයේ ඇති මේ දොස නිසා ඒ පීඩාවට මා අකමැති නිසා මා අන්නේට කැමති නැහැ. ඒ නිසයි මට වරයක් ලෙස ක්‍රෝධය දෙන්න එපා කියලා මම ඉල්ලුවේ කියනවා. ඊට පස්සේ කියනවා සක්දෙවිඳුනි ද්වේෂයෙන් උපන් විට සිටේ මුවින් පිටවේ රළු බස්. අය ඉතින් මං කියන්න ඕනේ නේද? දන්නවනේ තමන්. එතනින් නොනවති අතින් පයනුත් පහර දෙයි කියනවා. ඒනුත් නොසැසී දණ්ඩෙන් ආයුධයනුත් ගසයි කියනවා. ක්‍රෝධයෙන්මයි ද්වේෂයත් උපදින්නේ. මේ දොස් දකින නිසායි ද්වේෂයට මා අකමැතියි කියනවා. ඔන්න බලන්න ද්වේෂය එපා කියලා වලේ ඉල්ලන්න හේතුව. ඊට පස්සේ ඉල්ලුවේ ලෝභය එපා කියලානේ. ඔන්න කියනවා ලෝභයේ හටගත් විට සිටේ මහා දවාලේ පවා ගම් කොල්ල කනවා. මග යන අයගිනුත් කොල්ල කනවා. දීපිය මෙය කියා අනුන්ගේ දේ පැහැර ගන්නවා. සැබෑ බඩු ව්‍යාජ ලෙස විකුණනවා කියනවා. ඊට පස්සේ අන්සතු ධනයත් පැහැර ගන්නවා කියනවා. නොයෙකුත් කූට ප්‍රයෝග යොදමින් ජනයාව මුලා කරනවා. සිය හැකියාව නොමගට යොදා ගන්නවා. සොරකම ජයට කරනවා. ලෝභයේ ඇති මේ පාපේ මට නම් යසට පේනවා. එනිසාමයි මා ලෝභයට අකමැති. ආන්නේ සිතයි ලෝභය මගේ සිතින් අයින් කරන්න කියලා ඒ වරේ මා ඉල්ලුවේ කියනවා. හරි පුදුමයිනේ. අද ඒකයි මේවා අපිට හිතා ගන්න බෑ කියන්නේ. සිතේ හටගන්නා සිතටම ගැට ගැසී තිබෙන නොයෙක් බැඳුමින් බැඳී සිටින ලෝ සතුන් එනිසාම තැවි සිටිනවා. ස්නේහය ඒ ඇතිවන නිසායි මා ස්නේහයට කැමති නැත්තේ කියනවා. දැන් අපි හිතෙන් එක දෙයට සිතේ හටගන්නා සිතටම ගැට ගැසී තිබෙන නොයෙකුත් බැඳීමෙන් බැඳී සිටින ලෝ සතුන් එනිසාම ඒයින් තැවි සිටිනවා කියනවා. ඒ නිසයි මා මේ ස්නේහය කියන එකට හරි අකමැතියි කියනවා. දැන් බලන්න අද කාලේ ගත්තාම ස්නේහය නිසා මිනිස්සු බෙල්ල වල දා ගන්නවා. ඉතින් ඔය තියෙන්නේ ගඟේ මුහුදේ පයින්නවා, රජරට රජිනිට බෙල්ල තියෙනවා. ගන්න ඔය දේවල් වෙනවා. ඉතින් ස්නේහය නිසා. ඉතින් ආන්ගේ ස්වභාවයල් නිසා තමයි කියනවා මම ඔන්නවට අකමැති. ඕව මහා කරදර පීඩා මහා සමයන් මට එපා වෙලා තියෙන්නේ කියනවා. ඔන්න ඕවගිනුයි මට අහක් වෙන්න ඕනේ මගේ සිත කියනවා. අන්න ඒකටයි මං ආස කියනවා. අද කාලේ ජීවිත ගත්තොත් කාටද ඔය වගේ ජීවිත ආස හිතෙන්නේ? අද අපිට උනත් හිතෙන්නේ අපිට නම් හිතෙන්නේ පන්සල ඉතුරු ටික කොහොම හරි හදා ගන්න ඕනේ, කොහොම හරි හොඳ රේන්ජ් රෝවර් එක ගන්න ඕනේ මං. කොහොමද මේකට මේ මුල පුරන්නේ කියලානේ අපිට හිතෙන්නේ. ඔබට හිතෙන්නේ මොකක් හරි අරගෙන තව මොකක් හරි වාහනයක් අරගෙන තියෙන එකෙන් තවත් මත්තු වී තවත් ගොඩ ගහ ඉන්න කෙනේ හිතේ ලෝභ දේශ ගැන කතාවක් නෑනේ. ඒතරාන්නේ ඒකයි මේ ගුණවතුන්ගේ ජීවිතත් එක්ක අපිට
බලනකොට අපි ආන් එක අහසට පොළ වගේ කිව්වේ. ඒ නිසා මේ ಗುಣධර්ම වලට ආස කරන්න. ඒ ಗುಣධර්ම වලට කොහොම හරි හිත පොඩ්ඩක් සකසා ගන්න උත්සාහ කරන්න. නැත්තම් ඉතින් අවසානයේ මේ මොකුත් නැතුව මේ යකෙක් භූතයෙක් වෙලා ඒකටම වෙලා ඉපදිනවා. ඒකටම ආසාවෙන් හිටියට පස්සේ ඒ තැනම ඉපදෙනවනේ. ඒ තැනටම ඊට පස්සේ බහිරව වෙලා එතනම එනවා. ඒක මනුලවටත් පහළ තැනක තමයි ඊට පස්සේ ඉපදෙන්නේ. ඉපදීසලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ඉන්න හිටින කෙනෙකුටවත් යහතින් ඉන්න දෙන්නේ කිසි දෙයක් කරන්න හදන්න දෙන්නෙත් නෑ. ඊට පස්සේ ඉතින් තවත් එතනින් චුත වෙලා ඊට පස්සේ නිරේකට ආදිය තමයි යන්න වෙන්නේ. ඕක තමයි මිනිසුන්ට වෙන්නේ. ඊට පස්සේ කියනවා ඊට පස්සේ බෝධිසත්වෝ මේ විදිහට වර ඉල්ලමින් මේ ගාතාවන් කිව්වා. ඊළඟට හැම සතනට අධිපති සක්දෙවිඳුනි ඉදින් තෙපි මාහට වරයක් දෙන්න කැමැති වුණම් මහවන මැද තනිව වෙසෙනා මා මෙසේ ඊට පස්සේ සක්දෙවිඳු කියනවා මොකද්ද දැන් ඔය වර ටික මම කොහොමද දෙන්නේ කියලා ඔය වර ටිකට හේතුව වෙන ඊට සක්දෙවිඳු කියන එහෙනම් ඔය වර ටික මට දෙන්න බැරි නිසා වෙන වරයක් ඉල්ලන්න කියනවා. එහෙනම් ඒක දෙන්නම් කියනවා. දැන් අපිට පළවෙනි chance එකෙන් අහුවෙන්නේ නැත්නම් අපි දෙවෙනි chance එකෙන් අහුවෙන ගතියක් අපේ තියෙනව නේද? බලන්න ගුණවතු දෙවෙනි chance එකටත් අහුවෙන්නේ නැහැ කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා ඔන්න බලන්න ඔයා ඔච්චර පිටිපස්සෙන් පන්න මට වර දෙන්න ආස නම් එහෙනම් මෙන්න මේ වරය දෙන්න කියනවා. මහා වන මැද තනිව වෙසෙනා මා මෙසේ කල් ගෙවන විට බවුන් වැඩිවීමට බාධා ඇතිවන බොහෝ රෝගයෝ මේ කහේ නූපදිත්වා. බොහෝ රෝගයන්ගෙන් පීඩා නොවී වාසය කරන්න මේ සුවසේ බණ භාවනා බවුන් වැඩිවීමට බාධා ඇති නොවන විදිහට රෝගාබාධයෙන් මා පීඩාවටපත් නොකර සිටින්න පුළුවන් නම් මට ආන්නේ වරය දෙන්න සක්දෙවිඳුනි කියනවා. ඊට සක්දෙවිඳු කියනවා හරි පුදුමයි කියනවා. ඕහෝ කන්න පඬිතියෝ තමන්ගේ ධ්‍යාන භාවනාවට බාධා නොවනු පිණිස මේ වරේ ඉල්ලුවේය කියලා සක්දෙවිඳු පුදුම වුණා කියනවා. ඒද ආමිෂයට අයිත් ලෞකික දෙයක් නොවේ කියා සිතා ඊතා සතුටු වුණා. නැවත තාපසින් වහන්සේට වරයක් දෙන්න ඕනේ කියලා ආයෙත් කියනවා. ඔන්න බලන්න. සක්දෙවිඳු කියනවා කියන ඒ වෙලාවේ අහපව්. මොකද්ද සතුටු වෙලා කියනවා මෙහෙම ඉතින් වර දෙන්නේ කොහොමද කියලා නෝ. පුද්ගලයෙක් ලෙඩ නොවී ඉන්න පුළුවන් වරයක් දෙන්නේ කොහොමද කියලා නෝ. උපන් සත්වය ලෙඩ වෙනවනේ කියනවා. එතකොට සිටුවර ඉසිතුමත් කියනවා ඉතින් ඔහේ වර ඉල්ලවනේ ඒකයි මම මේ වගේ වර ඉල්ලන්නේ කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් ආයෙත් වරයක් කැමැති වරයක් තියෙනවා තව ඉල්ලන්න කියනවා. තව වරයක්. ඊට පස්සේ උන සක්දෙවිඳුට කියනවා ඍෂිතුමා හැම සතරට අධිපති සක්දෙවිඳුනි ඔන්න බලන්න තුන්වෙනි වරේ ඉල්ලන මගේ සිත කය වදන තිදොරින් මා විසින් කළ යම් දොසකින් කිසිවෙකුට හෝ කිසි කලකින් කිසිදු විපතක් නොවේවා සක්දෙවිඳුනි පුළුවන් නම් මේ වරේ හරි මට දෙන්න කියනවා. මගේ සිත කය වචන මුල් වෙලා කිසි කෙනෙකුට කිසි අනතුරක් නොවෙන විදිහට මගේ මේ සිත කය වචනේ පාලනය කරගන්න පුළුවන් වරයක් තියෙනවා නම් මට දෙන්න කිව්වා. ඊට පස්සේ මේ විදිහට මේ වර ඔක්කොම ලබා ගත්තා. ඊට පස්සේ මේ වර ලබලා දෙන්න මේ දැන් වර කීපයක් ඉල්ලුවනේ කලින් 4යි දැන් ඊට පස්සේ මෙතනදී අවස්ථා දෙකකයි. එතකොට වර 6ක්. ඒ වර 6ෙම දෙන්න පුළුවන් නම් දෙන්න කිව්වා. ඒ වෙලාවේ සක්දෙවිඳු කියන ස්වාමීනි මේ සෑම වරයක්ම නයිස්ක්‍රම්‍ය ඇසුරු කරගත්ත දේවල්. නයිස්ක්‍රම්‍ය ඇසුරු කරගත්ත දේවල් මං කොහොමද ලබා දෙන්නේ කියලා ඇහුවා. දැන් අපි වුණත් දැන් අද රුපියල් 1000ක් දීලා හරි ඊට පස්සේ පළතුරු කෑල්ලක් හරි බෙලි අහුරක් හරි දීලා ඔය බලාපොරොත්තු ණයගෙන් අපි ඉල්ලන්නේ මොකද්ද? නයිස්ක්‍රම්‍ය ඇසුරු කරගත්ත වරද ඉල්ලන්නේ. නෑනේ මට වාහනේ අරන් දෙන්න කොහොම හරි ඇල්ටිකෝ අයින් කරලා ප්‍රාඩෝ එකට යන්න සෙට් කරලා දෙන්න දෙයියනේ. අපි ඕවනේ ඉල්ලන්නේ. ඊට පස්සේ මොකද්ද තට්ටු දෙකයි දැන් ගෙදර. ඊට 3ට තමයි ගහන්න ඉන්නේ. ඒක 5ක් පුළුවන් නම් කරලා දෙන්න. අපි එතකොට ඉල්ලන්නේ මොනවද? නයිස් ක්‍රම ඇසුරු කරපු දේවල්ද? නෑනේ. පළවෙනි කෙනා නම් අදී අලුත් නෝනට පරණ නෝනට අලුත් නෝනෙක් ලබා දෙන්න දෙයියනේ. ඔහොම ඉල්ලන්නේ. දැන් ගිහිල්ලා. එතකොට ඒවනේ ඉල්ලන්නේ. එතකොට ඒ ඔක්කොම නයිස් ක්‍රම ඇසුරු කරපු වරයන්ද? නෑනේ. එතකොට මේ ඔක්කොම කාමයේ මුල් කරගත්තා වූ දේවල්. මේ බලන්න කාමයේ මුල් කරගෙන ඇසුරු දෙන්න ඉල්ලනකොට ඉල්ලන්නේ දෙයියෝ ළඟට ඇවිල්ලා ඉල්ලන්නේ. එතකොට මෙහෙම දෙයියෝ ළඟට ඇවිල්ලා ඉල්ලනකොටත් නෙක්ඛම්මේ ඉල්ලනවා කියන්නේ නිදාස් වීම ඉල්ලනවා කියන්නේ අන්න ඒකයි පිනකින් තව පිනකින් එයා ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඔන්න ඒ නිසා
සක්දෙවිඳු කියනවා ස්වාමීනි මට මේ කිසිවක් ලබා දෙන්න බෑ කියනවා. මම ඔබ වහන්සේට පහසුවෙන් වාසය කරන්න එකම එක දෙයක් ඔබ වහන්සේගේ අල්පේච්ඡ ගුණයට ලද දේන් සතුටු වීමේ ගුණයට මන්ට හැකියාව තිබෙන පමණින් මම එක දෙයක් දීලා යනවා කියනවා. ඒ තමයි කියනවා ඔබතුමා වාසය කරන මේ ගස ඔබතුමා වාසය කරන දාක් මේ ගස නොමැරි මේ ගසෙන්ම ඔබ වහන්සේ ජීවත් වෙන නිසා මේ හොඳට ඵල රූප ධර්මින්ව මේ ගස තිබෙන ආකාරයට මට හැකියාවෙන් ඔබතුමා එල්ලුවේ නැසත් කෘතගුණයේ පිණිස මා මේ වරය දීලා යනවා කියනවා. එතකොට මේ තියඹරා රුක නිතර ඵල ඇති රුකක් බවට පත් වුණා කියනවා. එයින් ඊට පස්සේ බෝසතුන් වැඳලා හිස් මුදුනින් ඇඟිලි බැඳ වන්දනා කොට ඕන්න දෙයියොත් වඳින ගුණයටත් දෙයියොත් වඳිනවා කියන්නේ ඒකයි. හිස් මුදුනින් තබා ඇඟිලි බැඳ වන්දනා කොට නිදුක් නිරෝගීව සුවපත් භාවයේ පතා බෝසතුන්න් වහන්සේගේ දෙයියෝ මොකද කළේ කියනවා අපව දෙව්ලොවටම ගියා කියනවා. ඊටසේ කන්න ඍෂිතුමා මහා ඍෂිවරයා නොපිරුණු ධානයෙන් යුතුව වාසය කරලා ආයුෂ අවසානයේ මරණින් මතු බඹලෝ උපන්නා කියනවා. ඒ වෙලාවේ අන්නේ ප්‍රදේශ තමයි කියන ආනන්දේ මෙන්න මේ හරිය තමයි මේ ඒ කන්න ඍෂිතුමා වාසය කරපු ඒ ප්‍රදේශ තමයි මම මේ පෙන්වන්නේ කිව්වා. මෙන්න මේ හරිය තමයි අසවල් කියපු ගහ තිබ්බේ කිව්වා. මෙන්න මේ හරියට තමයි අන්නර සක්දෙවිඳු ආවේ කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්දේ පෙර කන්න ඍෂිවරයා විදිහට හිටියේ කිව්වා මමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා බෝසතාණන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ඒ කාලේ සක්දෙවිඳු වෙලා ඒ ආවේ කිව්වා මල් ළඟට වෙන කවුරුත් නෙමෙයි කිව්වා. අපගේ මේ අනුරුද්ධයෝ කිව්වා. එතකොට සක්දෙවිඳු ඒ විදිහට ඔය දේශනා කරලා මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට අල්පේච්ඡව වාසය කරන්න ලද දෙයින් සතුටු වෙමින් වාසය කරන ජීවිත ඇති කරගන්න කියලා ත්‍රම ශ්‍රාවකීන්ට මේ සැබෑ ලෙස ගුණධර්මයකට උපකාර වන ආකාරයේ දෙවියන් බඹුන් පවා කම්පාවන ගුණධර්ම ජීවිතය ඇති කරගන්න වූ ආකාර ගැන මේ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ ජාතක කතාව දේශනා කොට අවසන් කළා. ඒක තමයි මේ ජාතක කතාව. මොකද්ද? මේ කන්න ජාතකය. කන්න මහා ඍෂිවරයාගේ පිළිබඳ කතාව. එතකොට මේ ජාතක කතාවෙන් ඕන අපේ ජීවිතවලට ගඳ තිබෙන බොහෝ ආදර්ශ තියෙනවා. බොහෝ ගුණධම් තියෙනවා. ලද්දීන් සතුටු වීම ඊට පස්සේ අවංකව ගුණධර්ම පුරුදු කරගන්නා වූ ජීවිත ලාභයට, සත්කාරයට, කීර්තියට, ප්‍රශංසාවට නොවැළි තම මූලික අරමුණම ඉටු කර ගනිමින් අන්න යනකොට අපිට ආයේ දෙයියන්ගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. දෙයියෝ ඇවිල්ලාම උදව් කරලා යනවා. ආන්න ඒකයි. ඉතින් ඒ ගුණයකින් තමයි පින්වත්නි ජීවිතයක් ලස්සන කරන්නේ. ගුණයකින් තමයි ගුණධර්ම වලින් තමයි මේ ජීවිතයක් පරිපූර්ණ කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගුණධර්ම වලට ආසා කරන්න. ගුණධර්ම වලින් පිරිපුන් ජීවිත ඇති කරගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම උත්සාහ කළොත් ඒ ගුණධර්ම වලට අනුව ජීවිතය ඇති කරගත්තොත් අනේ මනුලව අතහැරලා යනකොට එයාගේ ජීවිතය අපි බලාපොරොත්තු වුණත් නැති වුණත් අපි පැතුවත් නැත සාදු කීවත් නැතත් අනේ ගුණයකින් තමයි ජීවිතයක් උස්සලා තබන්නේ. ඒ නිසා මේ උතුම් ගුණ ධර්මයකයි බුදුරජාණන් දේශනා කරේ අනුරුද්ධ සූත්‍රයේ හැම මේ බුද්ධ ශාසනයේ තිබෙන්නේ අල්පේච්ඡ කෙනාටයි මහේච්ඡ කෙනාට නොවේ කියලා. දැන් බලන්න මේ අල්පේච්ඡලා ඒ කියන්නේ තමන්ගේ ගුණ ධර්ම සංගව අල්පේච්ඡකම කියන්නේ ඒකනේ. තමන්ගේ ගුණේ සංගවාගෙන වාසය කරන පෙන්වන්නේ. අර ඒකයි මම කිව්වේ රුක් මුල තුල වාසය කරන පිං කෙට්ටිය ඉස්සරහ නැහැ. දැන් අපි කියන්නේ අර ගුණේ ඉස්සරහට දාලා මම මෙහෙමයි කියලා අපිට තැනක් හොයන කන්නේ කියන්නේ. දැන් අපි දැන් මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම කස්සප සංයුත්තේ තියෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කස්සපය දැන් ඔබ ඔය ඇති කිව්ව රුක් මුල් යට හිටියා, ඔය ගල් ගුහාවල හිටියා, ගෙවල් පිළිවෙලින් පිණ්ඩපාත වැඩියා, දැන් ඇති දැන් ඔබ වයසයි. ඔබ ඇවිල්ලා මේ එන්න කිව්වා මේ ජේතවනයේට වෙලා මේ කුටියකට වෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා. දැන් වයසයිනේ කිව්වා. එතකොට එහෙම කියනකොට මහා කස්සප මහරහතන් වහන්සේ මොකක්ද අපේගේ භාග්‍යතුන් වහන්සේට දේශනා කළේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ තුන් සිවුරින් මේ යැපෙන්නේ මේ වාසය කරන්නේ. මේ ලද මේ පින්ඩ ගෙපිල වලින් පිඬුසිඟා වඩමින්ම මා වාසය කරන්නේ. මේ ගිරි ගුහා සෙනසුම් මේ රුක් මුල් තුලම මා වාසය කරන්නේ.
වෙන මොකවත් නිසා නෙමෙයි කිව්වා. අනාගතයේ මේ ශාසනයට අයිතිකාර කරන මේ ශාසනයේ පැවිදි වෙන අය ඉන්නවා කිව්වා. ඊට පස්සේ මේ ಗುಣධර්ම කතා කරන පැවිදි ගිහි පිරිස් ඉන්නවා කිව්වා. අන්න ඒ අයට අනුග්‍රහය පිණිසයි අනාගතය දැකලා ඒ අයට අනුග්‍රහය පිණිසයි මා ආද මෙලෙසත් වාසය කරන්නේ කියන මා පිරිනුවන් පානකම්ම කිව්වා. ඕන්න බලන්න. ඒකයි ඒ ಗುಣධර්ම වලට දෙයියෝ වඳින්න නැත්නම් බ්‍රහ්මයෝ වඳින්න නැත්නම් වෙන කවුරු වඳින්නද? අන්න ඒකයි. බුදු කෙනෙකුත් අර විදිහට ඉන්න කියලා කියනකොට අන්න ඒකයි පින්වත්නි අපි අහලා තියෙන්නේ. ඔවා දෙන්න පුළුවන් හැමෝටම. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට අන්න සම්මතයේ පිහිටලාම අය අවවාදයේ දිදී අවවාද කියා කියන්නේ අවවාදයේ ඒ කියන්නේ ඒ තුල හැසිරීමෙන්ම ඒ අවවාදය දුන්නා. අන්න ඒකයි හරි පුදුමයි මේ රහතන් වහන්සේලාගේ ජීවිත කියලා කියන්නේ. අනේකයි සංඝ කියපුවම ඒ රහතන් වහන්සේලාම මතක් වෙන්න ඕන කියලා කියන්නේ. ඒ මතක් වෙන්න හිත පහදව ගන්න ඒ නයිස් ක්‍රමයටම ඒ ಗುಣධර්ම වලට මේ සිතක් ආස කරනවා කියන අපිට හිතා ගන්න බෑ. ඒ උතුමන්ගේ ಗುಣධර්ම. දැන් මේ බෝසත් අවදීක තිබිච්ච මෙහෙම ಗುಣධර්ම නම් මෙහෙම ලද දෙයින් සතුටු වීමක් නම් මහා කස මහරහතන් දැන් අපේ බෝසතාණන් වහන්සේගේ මේ ජීවිතය ගත්තාම දැන් අපි කතා කරපු මේ ජාතක කතාවෙම ගත ගහයට වැටෙන ඒ ගෙඩිවල පවා හොඳ නරක සෙව්වේ නැහෙනේ. දැන් මහා කස්ස මහරහතන් වහන්සේ බලන්න ලාදුරු රෝගියාගේ ඒ පිණ්ඩපාතේ ඒ ලාදුරු රෝගියා ළඟට යන්නේ දාන ටික ගන්න කියලා. කුණු විච්ච ඇඟිල්ල තියෙන එයාගේ කෑම ටිකනේ. ඊට පස්සේ ලාදුරු රෝගියාගේ කෑම ටික මෙහෙම ලාදුරු රෝගියා අර කුණු විච්ච හොරි තිබෙද අත්වලින්ම බෙදනවා. මහා කස්ස මහරහතන් වහන්සේගේ පාත්‍රයට. ඒ බෙදනකොට හරි කිය හැකියමුකෝ ඇවිල්ලා හරි පිබ්බනේ. වළඳන් එහෙම නෙමෙයිනේ බෙදනකොටම ඇතුළට ඇඟිල්ලක් ජරස් ගාලා කුණු වෙච්ච ඇඟිල්ලකුත් වැටෙනවනේ බත් එක්ක. අපි නම් කොහොමද ඩෙටෝල් දාලා ලයිසෝල් දාලා තියෙනේ ඔක්කොම දාලා පාත්‍රයට තෝදලා වෙන පාත්‍රයකුත් ගනි. අපි කොච්චර සෞඛ්‍ය ගැන හිතනවද? ඔබ වේවා මම වේවා අපි කොච්චර හිතනවද එහෙම වුණොත්? ඒ ජීවිතය කියන ඒකයි අපිට හිතා ගන්න බෑ කියන පින්වත්නි. එහෙමම අර ලාදුරු රෝගියෙක්ගේ මූණ මැලි වෙලා ගියා අනේ මම වගේ කෙනෙක්ගේ මූණ දැන් දන්නේ නැහනේ කලින් දැකපු කෙනෙකුත් නෙමෙයි අහලා තිබිච්ච කෙනෙකුත් නෙමෙයි දන්න කෙනෙකුත් නෙමෙයි. අරය බය හටගත්ත ගහයිද දන්නෙත් නැහැ මට දැන් මූණට දමලා ගැහුවා නම් එහෙම බත් ටික දමලා ගහනවනේ අපි වගේ එහෙමනම්. එහෙම මොකුත් කළේ නැහනේ. එයාටම පේන්නේ එතනින්ම ගියා පැත්තකට ගියා. රහතන් වහන්සේ වාඩි වුණා. දැන් අර ලාදුරු රෝගියා බලාගෙන ඉන්නවා. අර කුණු වෙච්ච ඇඟිල්ල අත දාලා ගත්තා. අයින් කළා ඒ බත් ටිකත් එක්ක ඒ බත් ඉතුරු වෙච්ච බත් චුට්ට වළඳනවා. අද හිතා ගන්න පුළුවන්ද? අන්න ඒකනේ ඒවට ඉතින් මහ පොළොව කම්පා වෙනද වෙන මොනවා කම්පා වෙන්නද? ඒකයි ಗುಣධර්ම කියලා කියන්නේ. ඒකයි උත්තමයෝ ගැනම හිත පහදින්න කියලා කියන්නේ. වෙන අපිට පහදින්න චරිත නැහැ. අපිට සීතින අපිට ඉන්න චරිත තමයි යන්න අපිට ඉන්න මුනිවරු. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දන් දීලා අනිත් පැත්ත බලනකොට මුළු කුඹුරම රන්පන් පාට වෙලා. අද දුන්න කියලා එහෙම කොහෙද තියෙන්නේ? ඒකයි රහතන් වහන්සේලා ගැන හිතම දානීය කියන එක පූජා කරන්න කියන්නේ. ඒ මොග්ගල්ලාන මහරහතන්ගේ ජීවිත ගත්තාම ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම මිහිඳු අපිට අනුබුද්ධ වෙච්ච මිහිඳු මහරහතන්ගේ ජීවිතය ගත්ත අපිට අදටත් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ වාසය කරපු මිහිඳු ලෙන දැන් මේ දවස්වල ඔබට හොඳ පිනක් තියෙනවා. මේ අපගේ පරම පූජනීය මහෝත්තම අපට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ සෑරජානන් වහන්සේ ඒ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භයේදී වතපිළිවෙත සිදු වෙනවා. ඉතින් බලන්නකෝ අන්නේ ඒ ස්වභාවයන්. ඒ මිහිඳු ඒවට උදව් කරන්න යන්න. ඒ මිහිඳු මහරහතන්ගේ මිහිඳු ලෙන ගිහිල්ලා බලන්න වාසය කරපු තැන ඒසි කරලා දෙතන නෑනේ. දෙපැත්තෙම උහුලඟ හමනවා. අපිට හිතා ගන්න බෑ ඇත්තටම මෙතනදී හිටියේ කියන එක නිකන් හරි පුදුමයි අපි ගැස්සිලා යනවා.
මේ කවුද නිකම් මේ ගොඩේ පහේ මිනිස්සෙක් මහල වෙච්ච කොල්ලෙක් නෙමෙයිනේ මිහිඳු කුමාරයා කියන්නේ. රජ පවුලක රාජකුමාර නැති ඛණ්ඩ නැති කෙනෙක්ද මහණ උනේ ඇවිල්ලා. ලස්සන නැති අබ්බගාත කොර වෙච්ච කෙනෙක්ද මහණ උනේ. ලස්සනම චරිතය යන්නේ ලස්සන කඩා හැලෙනවා. ආයුෂයෙන්ද වර්ණයෙන්ද සැපයෙන්ද බලයෙන්ද හැම එකකින්ම ජීවිත ජීවිතයක අල්පේච්ඡ භාවය කියන්නේ අන්න ඒකයි. හිතා ගන්න බෑ. මහරජුරු කියනවනේ ස්වාමීනි එන්න අපේ මේ නගරේ පොඩ්ඩක් ළඟයි තියෙන එහා පැත්තේ එන්න කියනවා. එතන කුටි ටික හදලා දෙන්නම් කියනවා. ඒත් මිහිඳු මහරහතන්ස මොකද කියන්නේ? මම මෙහෙ හරියටම වෙලා ඉන්නම් කියනවා. අන්න ඒකයි අපිට ඒව හිතා ගන්න බෑ කියන්නේ. අද ඒකයි පින්වත්නි හොඳට ඒ දේවල් ගැන හිත පහදගෙන හිත තුනුරුවන් කෙරෙහිම පහදින්න. ඒ බුදුරජාන් වහන්සේ කෙරෙහිම පහදීම ඇති කරගන්න. ඒ ධර්මයේ කෙරෙහිම පැහැදීම ඇති කරගන්න. ඒ මහා ශ්‍රාවක සංඝ පරපුර ගැන ශ්‍රාවක කියපුවාම මතක් වෙන්න ඕනේ රහතන් වහන්සේලායි. වෙන වෙන අය නෙමෙයි. ඒ රහතන් වහන්සේලා ගැනම හිත පහද ඒ විදිහට සරණ ආරක්ෂා කරගෙන මේ හිත පැහැදිලිව වාසය කරන්න. අද අවසානයේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඕක විතරයි. ඒකත් ඉතින් නැති කරගත්තොත් එහෙම මොන දේ කරත් අවසානයේ යන්න වෙන්නේ දුගතියකට තමයි. ඕකයි ඇත්ත. මේ තරහ වුණත් යාළු වුණත් කියන්නේ ඇත්ත කියන්න බෑ. ඉතින් ඕක ඒ නිසා පැහැදීමවත් අඩුම ගානේ ආරක්ෂා කරගෙන අපි කාටත් ඔබට වේවා මට වේවා ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයි. මොන පම්පෝරි ගැහුවත්. ඉතින් ඒ නිසා මේ සරණ ආරක්ෂා කරගැනීමෙන් සරණ තුලම වාසය කර ශාස්ත්‍රුන් වහන්සේ ගැනම හිත ඒ ධර්මයේම ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මය පුළුවන් විදිහකට මේ දේවල් අස්වැසිලි රහිතයිනේ මේ දේවල් දුකයිනේ අවබෝධ මහා ප්‍රඥාවන්ත විදිහට අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙයි. සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් වෙන්නේ නැති වෙයි. නමුත් නිකමට හරි හිතන්නේ මේ දේවල් මට දාලා යන්න වෙනවනේ කියලා. මේ සිතට ප්‍රියමනාප දේවල් වලින් මම ප්‍රියයි කියලා ගත්තට මේ දේන් ඇති වෙන්නේ මගේ ශ්‍රාසුන් වහන්සේ දේශනා කළේ දුකමනේ කියලා හිතන්න. මේ දේවල් මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කිය මම ගත්තට මගේ ශ්‍රාසුන් වහන්සේ දේශනා කළේ මේ දේවල් අනාත්මයි මගේ වශයෙන් පවත්වා ගන්න බෑ නේ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්මයම පුළුවන් විදිහකට තේරෙන විදිහකට හිතන්න. ඒ ශ්‍රාවක සංඝ රත්නියම ආදරෙන් සරණ යන්න. ඔච්චරයි ඉතුරු වෙන්නේ. වෙන දෙයක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ත්‍රිලක්ෂණේ සිහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි කරමින් ඒ ශ්‍රාස්තුන් වහන්සේ ගැන ධර්මයේ සංඝයා ගැන සිහි කරමින් ගෞතම බුදුසසුනේ පිළිසන ලබන්න උතුම් ගුණධර්ම පුරුදු කරගැනීමෙන් පිළිසන ලබන්න ඔබ අප හැම දිනාටම වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද උදෑසන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ස්වීඩන්හි පදිංචි පින්වත් ගාත් පියාණන් සිල්වියා ගාත් මෑණියන් ඩොමිනික් පුතුණුවන් යනේ පින්තුන්ගේ දායකත්වයෙන් යුක්තව ඩොමිනික් පුතුණුවන්ට කායික මානසික සුවපත් භාවය පිණිසත් සීල දිනාට නිරතුරුවම සත්පුරුෂ සතුරත් ගෞතම බුදුසසුන තුලදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ සීල පින් උපකාර වෙත්වා යන බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සක්දිව් රජුන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව්මාර දරුවන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බීමට අධිග්‍රහිත සිටිනා වූ සියලු දෙවියෝ සුමන සමන් දෙවිවරුන් දුන්නු පුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගුත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන් බඹල වාසී බ්‍රහ්මීන් සියලු ඉෂ්ට දේවතාවරුන් මේ පින් අනුමෝදන් ආයු වර්ණ සබ බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත් ස්වීඩන්හි පදිංචි පින්වත් ගාත් පියාණන් ඒ වගේම සිල්වියා ගාත් මෑණියන් ඩොමිනික් පුතුණුවන් ඇතුළු ඒ පවුල හැම දෙනාටම සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මියෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා
දායකත්වය දරූ පින්නතුන් නමින් මිය පරලොව ගිය ඔබ අප නමින්ද මිය පරලොව ගොස් අනන්ත සසර පුරා මිහි මොහොත දක්වා දෙමව්පිය ගුරුවර ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. විශේෂයෙන්ම ප්‍රධාන අරමුණ වන ඩොමිනික් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පුතුණුවන්ට කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. සත්පුරුෂ ඇසුරේම වාසය කරමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේ ඩොමිනික් පුතුණුවන්ටත් සීල ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඒ පුතුටද ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත්වෙන මේ සීල පිනුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. දායකත්ව දරූ ස්වීඩන්හි පදිංචි පින්වත් ගාත් පියාණන් සිල්වියා ගාත් මෑණියන් ඒ ඩොමිනික් පුතුණන් ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා අතුරුාන්තරා බාධා කරදර දුක් පීඩා ඇතනම් ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා තුරුණුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සුවසේ ජීවිතවලට පින් දහම් එක්රැස් කරගනිමින් රැකී ආරක්ෂා කටයුතු ආදී සුවසේ සිදු කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේ හැම දිනාට මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාභෝධී පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සීල දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන නන්නයන් උදව්පකාර කරන්නා වූ සිව්පසයෙන් අපපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මනෝමෝදන් වේ ඔබ අප සීල දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. අතුරුාන්තරා බාධා කරදර දුක් පීඩා ජීවිතවලට නැත්නම් ඒ සියල්ලත් දුරින්ම දුරු වෙත්වා. පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතේ සිතන පතන ආකාරයෙන් පින් දහම් රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වතුනි, මේ සසර ගමන තුල අපි අපේ ජීවිතවලට කොයිතරම්නම් දුරට අල්පේච්ඡතාවය සමීප කරගෙන තියෙනවද? අල්පේච්ඡතාවය අපේ ජීවිත තුළ ප්‍රගුණ කරගෙන තියෙනවද? එහෙම නැතිනම් වෙනයම්ම හෝ ගුණයක් අපි තුළට ප්‍රගුණ කරගන්නට අපි උත්සුක වෙලා තියෙනවද? වෑයම් දරලා තියෙනවද? ඒ වෙනුවෙන් කාලය යොදවලා තියෙනවද? අපිට නැවත වාරයක් හිතන්නට අද දවසේදී හොඳ අවස්ථාවක් උදා වුණා. පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා අපි පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කරනවා. අද දවසේදී රැස්කල සීල පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා පුණ්‍ය ආනුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මය හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්නතුනේ, සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අද උදෑසන කාලයේදී භාවනාව ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වය එකතු කරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, ඒ වගේම සිල්වියා ගාත් මෑණියන් සහ ඩොමිනික් පුතුණුවන් විසින්. විරාමයෙන් අනතුරු සතියන්ත සීල භාවනා වැඩසටහනේ භාවනාව ඔබට සමීප කිරීමේ අරමුණින් අපි සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.